අපි ඊළඟ උදාහරණයට යමු. මේක 1 2 3 කියන මේ බහුවර්ණ ප්‍රශ්න. ඒ තුන අපි ආදර්ශ ප්‍රශ්න හැටියට මේක ඉස්සර හැදුවා. ඒ නිසා අපි මේ බහුවර්ණ ප්‍රශ්න පද්ධතියේ 4 වෙනි ගැටලුවෙන් පටන් ගන්නෙ. මේ බහුවර්ණ ප්‍රශ්නය බලන්න. F කියන්නේ මෙන්න මේ බෝට්ටුව මත යෙදෙන බලයක්. ඒ කියන්නේ මෙන්න මේ බලය ස්ථිර වශයෙන් තියෙන බලයක්. F කියන බලය මේ බෝට්ටුව මත යෙදෙනවා. මේ F කියන බලයත් එක්ක ඉස්සෙල්ලා අපි ප්‍රශ්නේ තේරුම් ගමු. ඒකට යොදන්න පුළුවන් බල පහක් අපිට දෙනවා. A කියන බලය, B කියන බලය, C කියන බලය, D කියන බලය, E කියන බලය. මේ බල කියන්නේ එතකොට දෛශික. මේ බල සියල්ලම නෙමෙයි, මේ බල වලින් එකක් යොදන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා ඒවා පරිමාණයට ඇඳලා තියෙනවා. එතකොට මේ F කියන බලයත් මේ රූපයේ විශාලත්වය හා දිශාව ගත්තාම පරිමාණයට ඇඳලා තියෙන්නේ යම්කිසි පරිමාණයක් තෝරගෙන A B C D E කියන බලත් එම පරිමාණයටම හරියට නිවැරදිව නිර්මාණය කරලා තියෙනවා කියලායි මේ ගැටලුවේ කියන්නේ. දැන් අහන්නේ බෝට්ටුව OQ දිශාවට ඇදිලා යන්න. දැන් මෙන්න මේ F එක F කියන බලය එතකොට තියෙනවා. ස්ථිර වශයෙන් තියෙන බලයක් මේක. මෙයා තියෙද්දි මෙහෙම මෙයත් එක්ක යොදන්න පුළුවන් මේ ඉතුරු බල පහෙන් බලයක් අපි තෝරන්න ඕනේ. බෝට්ටුව OQ දිශාවට ඇදිලා යන්න ඕනේ. F එක එක්කෝ A යොදන්න පුළුවන්. එහෙම නැත්නම් F එක B යොදන්න පුළුවන්. එහෙම නැත්නම් F එක C යොදන්න පුළුවන්. නැත්නම් D යොදන්න පුළුවන්. නැත්නම් E යොදන්න පුළුවන්. දැන් බලාපොරොත්තු වෙන්නේ මේ බල වලින් කොයි බලය දැම්මොත්ද බෝට්ටුව හරියටම මේ OQ දිශාවට ඇදිලා යන්නේ කියලායි. ඒතර බල දෙකක් දැන් කොහොම හරි අපිට තෝරන්න වෙනවා. ඒකෙන් එකක් ස්ථිර වශයෙන් තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. F කියන බලය තියෙනවා. ඒක තියෙද්දි අපි තෝරන්න ඕනේ මේ ඉතුරු බල පහෙන් එකක්. ඒක තමයි උත්තරේ. මොන බලය දැම්මොත්ද බෝට්ටුව OQ දිශාවට ඇදිලා යන්නේ? දැන් අත් වශයෙන්ම කියනවා නම් මේකයි වෙන්න ඕන. මේ F කියන බලයත් එක්ක අනිත් බලය දැම්මහම බෝට්ටුව OQ දිශාවට යන්න නම් F ගේත් ඒ අනිත් බලයේ සංප්‍රයුක්තය, ඒ කියන්නේ මේ දෙකේ එකතුවෙන් එන සංප්‍රයුක්ත බලපෑම හරියටම OQ දිශාවට තියෙන්න ඕනේ. ඒතර තව වචන වලින් කියනවා මේ අහන්නේ මොකද්ද? F කියන බලයත් එක්ක මොන බලය යෙදුවොත්ද සංප්‍රයුක්තය හරියටම OQ දිශාවට එන්නේ කියලා ඉවරලා. දැන් මෙතනදී මේ ඔක්කොම බල එක තැනින් පටන් ගන්න විදිහට පරිමාණයට ඇඳලා තියෙනවා කියලාත් කියන හින්දා වැඩි ලේසි වෙන්නේ මෙතනදී සමාන්තර ආශ්‍ර ප්‍රමේය. සමාන්තර ආශ්‍ර ප්‍රමේය තෝරගන්න එකයි. ඒ කියන්නේ අපි දැන් අපි උදාහරණයට A කියන මෙන්න මේ බලය තෝරගමුකෝ. අපි F එක්ක A කියන බලය යෙදුවොතින් F එක්ක A කියන බලය යෙදුවොතින් ඒ දෙකේ සංප්‍රයුක්තය OQ පැත්තට එන්න පුළුවන්ද? අන්න එහෙම ප්‍රශ්නයක් එන්නේ. ඒ නිසා පැහැදිලිවම වෙන එක කවදාවත් වෙන්න බෑ. මොකද F එක්ක A කියන බලය ආපුවම මේ දෛශික දෙක ඒ දෙකේ සංප්‍රයුක්තය අනිවාර්යෙන් ඒ දෙක අතරින් එන්න ඕනේ. ඒ දෙක අතරින් එන්න ඕනේ. එතකොට F එක්ක A කියන බලය දැම්මොත් අනිවාර්යෙන් බෝට්ටුව මෙන්න මේ වගේ පැත්තකට යන්නේ. ඒ නිසා F එක මේ A කියන එක උත්තරයක් නෙමෙයි. ඒ වැරදි. ඒක බැලුව පමණින් පේන්න ඕනේ. මේක කෙටි ප්‍රශ්නනේ. අපි ඔප්පු කරන්න ඕනේ. ඔයගලන්ට බැලුව පමණින් පේන්න ඕනේ. F කියන බලයත් එක්ක A කියන බලය දැම්මහම බෝට්ටුව අනිවාර්යෙන් යන්න ඕනේ මේ දෙකේ සංප්‍රයුක්තයේ පැත්තට. ඒක මේ අතරමැද පැත්තක්. එහෙනම් ඒක OQ පැත්ත නෙමෙයි. ඒ නිසා ඔබට A අතරින්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ B C D E මෙන්න මේ හතරෙන් කොයිකද හරියටම සංප්‍රයුක්තය OQ දිශාවට එන විදිහට F එක සකස් වෙන්නේ යෙදෙන්නේ කියන එක. දැන් මේකේ තර්කය මේකයි. F එක මේ ඉතුරු බලය දැම්මම අපි මේ දෙක මෙන්න මේ බල දෙක මෙතනින් පටන් ගත්තාම අපි මේ බල සම්බන්ධ කරගෙන සමාන්තරාශ්‍රය සම්පූර්ණ කරොත් අපේ සමාන්තරාශ්‍ර ප්‍රමේය අනුව අන්න ඒ සමාන්තරාශ්‍රය හරියටම ඒකේ විකර්ණය OQ දිශාවට එන්න ඕනේ. එහෙම આવුතින් අපිට පිළිගන්න පුළුවන් F එක එකී බලය දැම්මහම සංප්‍රයුක්තය OQ පැත්තට ඇවිල්ලා බෝට්ටුව OQ පැත්තට එනවා කියලා. මම සමාන්තරාශ්‍ර ප්‍රමේය ඔබට මතක් කළොත් මෙතන මතක ඇති දැන් එක බලයක් තියෙනවා නම් මේ විදිහට අපි උදාහරණයකට ගත්තොත් මේ F කියන බලය මේ විදිහට තියෙනවා කියමුකෝ පරිමාණයට ඇඳාම. ඒතර තව බලයක් තියෙනවා මේ විදිහට. මේ දෙවනි බලයත් එක්ක ඔබ දන්නවා මේවත් එක්ක සමාන්තර ආශ්‍රයක් අපිට සම්පූර්ණ කළොත් දල වශයෙන් ඇන්දොත් මේක මෙන්න මේ වගේ සමාන්තර ආශ්‍රයක් සම්පූර්ණ කරපුවම මේ දෙකේ සංප්‍රයුක්ත එන්නේ මේ විකර්ණය ඔස්සේ. සංප්‍රයුක්ත එන්නේ මේ විකර්ණය ඔස්සේ.
අන්න එතකොට ඒ බල දෙකේ සංප්‍රයුක්තය හරියටම OQ දිශාවට ආවනම් OQ දිශාවට ආවනම් එහෙමනම් බෝට්ටුව මේ බල දෙකෙන් OQ දිශාවට ඇදිලා යනවා. ඒ බල දෙකෙන් F ගේ පැත්තටත් නෙමෙයි යන්නේ අනිත් පැත්තටත් නෙමෙයි යන්නේ අනිවාර්යෙන් සංප්‍රයුක්තය යන්නේ සංප්‍රයුක්ත දිශාවට තමයි බෝට්ටුව යන්නේ OQ දිශාවට. දැන් එතකොට අපිට මේක කෙටි ප්‍රශ්නයක් අපි මේක බොහොම ඉක්මනට තේරුම් ගන්නත් ඕනේ. අනිත් පැත්තට අපිට පුළුවන් වෙන්න ඕනේ කෝදුවක් මගින් මේ F කියන බලයට සමාන්තරව අනිත් බලවල A කියන බලය අපිට අයින් කරන්න පුළුවන් එක කවදාවත් වෙන්නේ නැති නිසා අනිත් බලත් එක්ක අපි බලන්න ඕන අපිට සමාන්තර ආශ්‍රයක් සම්පූර්ණ කරගන්න පුළුවන්ද කියලා මෙන්න මේ විදිහට. දැන් මේ සඳහා අපි මේ රූපය ටිකක් ලොකු කරලා ගත්තොත් ඒකම අපි මේ සඳහා කෝදුව අපි පාවිච්චි කරමු. අපි A කියන දෛශිකය අපිට අතරින් පුළුවන් කවදාක්වත් F කියන දෛශිකයයි A කියන දෛශිකය දෙකේ සංප්‍රයුක්තය OQ දිශාවට එන්න බෑ. මොකද A කෙලින්ම තියෙන්නේ OQ දිශාවට නිසා. දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ F කියන දෛශිකයේ දිශාවට සමාන්තර රේඛා මෙන්න මේ එක් බලයේ පරිමාණයට තියෙන බලයේ අර අවසාන ලක්ෂයේ ඉඳලා අඳින්න. ඒතර මේක කරගන්න ඉස්සෙල්ලා මම මේ කෝදුව මේ දෛශිකයට සමාන්තරව හදාගමු ගන්න ඕන. ඒතර අපි මේ දෛශිකයට සමාන්තරව මේ කෝදුව හදාගත්තොත් දැන් අපි මේක මෙන්න මේ B කියන දෛශිකයේ කෙලවරට ගෙනියමු. සමාන්තරවම පවතිද්දී B කියන දෛශිකයේ කෙලවරට ගෙනල්ලා අපි ඇන්දොත් එහෙම මෙන්න මේ රේඛාව මෙතන සමාන්තරාශ්‍රයක් හැදෙන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නය. මේ හරියට මේක එනවා සමාන්තරාශ්‍රයක් හැදෙන්න පුළුවන්ද? අපි ඒ වගේ C ගේ කෙලවරනුත් මේ සමාන්තර රේඛාව ඇඳලා ඉමු. ඒක අපි ගෙනියන්නේ OQ රේඛාව ගාවට එනකම් විතරයි. ඒ වගේම D ගේ කෙලවරේ ඉඳලා දැන් මේ කෝදුව අපි F බලයට සමාන්තරවමයි තියාගන්නේ දිගටම. ඒ වගේම E කියන දෛශිකයේ කෙලවරේ ඉඳලා. දැන් අපි බලමු අපිට සමාන්තරාශ්‍රයක් සම්පූර්ණ කරගන්න පුළුවන් මොන දෛශිකයකද කියලා ඉවරලා. සාමාන්‍ය බැලු බැලමට මේක පේන්න ඕන. ඔබට පේනවා B කියන දෛශිකයේ හරි උත්තරයක් නෙමෙයි. අපි කෝදුව පාවිච්චි කරන්නේ නැතුව අපි බලමු. B කියන දෛශිකයේ උත්තරයක් වෙන්නේ නැහැ කියලා පේනවා. අපි මේ කෙලවරවල් දෙක යා කළොත් හරියටම සමාන්තරාශ්‍රයක් ලැබෙන්නේ නැති බව අපිට පේනවා. සමාන්තරාශ්‍රයක් ලැබෙන්නේ නැති බව අපිට පේනවා. ඒ නිසා F හා B ගේ සංප්‍රයුක්තයත් OQ දිශාවට වැටෙන්න විදිහක් නැහැ. ඒක ඊට වැඩිය F ගේ පැත්තට ආනත වෙලයි වැඩියෙන් එන්නේ. ඒ නිසා ඒක උත්තරයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි බැලුවොතින් එහෙම C කියන දෛශිකය මේ තියෙන Cත් එක්ක සම්පූර්ණ කරන චතුරාශ්‍රය මේ කෙලවර යා කරොත් ඒකත් සමාන්තරාශ්‍රයක් වෙන්නේ නැහැ. ඔබට පේන ඇති සමාන්තරාශ්‍රයට වඩා මේක වෙනස් වූ චතුරාශ්‍රයක් අපිට ලැබෙන්නේ. ඒ නිසා C ගේ හා F ගේ සංප්‍රයුක්තයත් OQ දිශාවට වැටෙන්නේ නැහැ. ඒකම අපි ගත්තොත් D කියන දෛශිකය මේ තියෙන්නේ ඒකේ Fට සමාන්තර රේඛාව. අපි මෙතනින්ලා ගත්තොත් මෙන්න මේ චතුරාශ්‍රය DF ඒවත් එක්ක එන චතුරාශ්‍රය ගත්තොත් ඒකත් සමාන්තරාශ්‍රයක් නෙමෙයි. නමුත් යම් තරමකට අපිට පේනවා ගොඩක් ඇද වෙලා තිබුණත් මේකට කිරිබත් කෑල්ලක් වගේ මෙන්න මේ E කියන දෛශිකයත් එක්ක සෑහෙන නිවැරදි සමාන්තරාශ්‍රයක් ලැබෙන බව අපිට පේනවා. අපි මෙතන යා කළොත් එතකොට බැලුවොත් මේ රූපය මේක පැහැදිලිව අපි හරියට ඇන්දනම් නිවැරදිව ප්‍රශ්නේ අපිට පේනවා මේ රූපයේ සැලකිය යුතු නිවැරදි සමාන්තරාශ්‍රයක් එනවා. ඒ නිසා F සමග මෙන්න මේ E කියන දෛශිකයේ යෙදුවොත් එහෙම F සමග E කියන දෛශිකයේ යෙදුවොතින් මේ F E සමග නිවැරදි සමාන්තරාශ්‍රයක් හදනවා.
එතකොට සංප්‍රයුක්තය හරියටම මෙන්න මේ F හා E ගේ සංප්‍රයුක්තය OQ දිගේ වැටෙනවා. ඒ නිසා මේ බෝට්ටුවට F කියන බලයත් එක්ක E කියන බලය දැම්මොත් තමයි මේ කියන දෛශික පද්ධතිය අතුරින් අර සංප්‍රයුක්තය OQ දිශාවට පිළිවෙල වෙලා බෝට්ටුව OQ දිශාවට ඇදිලා යනවා වෙන්නේ. ඒ අනුව මේකේ උත්තරය වෙන්නේ ගැටලුවේ උත්තරය වෙන්නේ මෙන්න මේ E කියන දෛශිකයයි. ඒතර F සමග E කියන දෛශිකය යෙදුවොතින් අපිට මේ බෝට්ටුව OQ දිශාවට ගෙනියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය මේක ඇත්තටම දෛශික වශයෙන් ප්‍රායෝගිකව අපිට හිතන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මේ මීයා ජෙරි කියන මීයා මේසේ මත තියෙන මේ කේජු කෑල්ලක් තියෙනවා. මේ අනිත් පැත්තේ ඉන්නේ ටොම් කියන පූසා. දැන් ජෙරි හා ටොම් අතර කතන්දරයක් තියෙන්නේ. මේසේ උඩ මේස රෙද්දක් තියෙනවා. මේස රෙද්දක් දාලායි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මේ පූසා ක්‍රමයෙන් ටික ටික මේ මේස රෙද්ද පල්ලෙහාට අදිනවා පිළිවෙලකට. ඒ අතරතුරේ මීයා මේ ගැන අදහසක් නැහැ. මීයාගේ ඔළුව වෙන තැනක තියෙන්නේ. මීයාගේ ඔළුව තියෙන්නේ කේජු කෑල්ල ගැන. මීයා අර රෙද්ද මත මේස රෙද්ද මත කේජු කෑල්ල දෙසට යනවා. ඒතර මෙතන දැන් වැඩ දෙකක් වෙනවා. මීයා මේ රෙදි කෑල්ල දිගේ නැත්නම් මේස රෙද්ද දිගේ කේජු කෑල්ල පැත්තට දුවද්දී පූසා මේස රෙද්ද පල්ලෙහාට අදිනවා. ඒතර දෛශික දෙකක් තියෙනවා. උගලන්ට පේනවා ඇති. මේ දෛශික දෙක යෙදෙන්නේ අන්තිමේ මේ මීයා මත. මොකද මේස රෙද්ද වමේ සිට දකුණට යද්දී මේ පූසා නිසා මීයා මේස රෙද්ද මත මෙන්න මේ උඩ අතට Q සිට P පැත්තට දුවනවා. දැන් මේ රූපයේ තියෙන විදිහට ඇත්තටම දැන්ටමත් ටිකක් දුර මේ වැඩේ වෙලා තියෙන්නේ. මීයා ඇත්තට මේ හරියෙන් පටන් අරගෙන මේ කේජු කෑල්ල දෙසට යද්දී පූසා මේක අදින්න පටන් අරගෙනයි තියෙන්නේ. දැන් අපිට ගැටලුවේ දෙනවා තප්පර 5කදී මීයා කේජු කැබැල්ල දෙසට 0.3 මීටර යනවා. තප්පර 5කදී මීයා කේජු කෑල්ල දෙසට 0.3කුයි පූසා දෙසට 0.4කුයි යනවා. දැන් දෛශික දෙකක් තියෙනවා ඒ කියන්නේ. දෙපැත්තකට විස්ථාපන. එතකොට මෙතන විස්ථාපන දෛශික ගැන කතා කරන්නේ තප්පර 5කදී ඇති වෙන. දැන් අහන්නේ ජෙරිගේ සංප්‍රයුක්ත ප්‍රවේගය කීයද? දැන් ඇත්තටම ජෙරි එතකොට මේ අතටත් යනවා ඒ ගමන් මේස රෙද්දත් එක්ක අනිත් අතටත් යනවා. එතකොට සංප්‍රයුක්ත ප්‍රවේගය ජෙරිගේ එන්නේ මේ අතටත් නෙමෙයි Q සිට P පැත්තටත් නෙමෙයි Q සිට R පැත්තටත් නෙමෙයි ඒ අතරමැද සංප්‍රයුක්ත දිශාවට. මේ ක්‍රියාවලිය අපිට බලන්න පුළුවන් නම් සිදුවෙන ආකාරය අපිට ඇහැට පේන්නේ ක්‍රමක්‍රමයෙන් මීයා මෙන්න මේ වගේ මාර්ගයක මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය දිගේ ගමන් කරන බවයි. එතකොට දැන් පොඩ්ඩක් මේ රූපය විශාල කරලා අරගෙන බැලුවොත් තව ටිකකින් ඒ කියන්නේ තප්පර 5කට පස්සේ මේ මේස රෙද්ද මේ පැත්තට ගිහින් තියෙනවා යම් දුරක්. ඇතරම මීයා ගිය දුර මේස රෙද්ද ගිය දුරට සමාන වෙනවා. මොකද මීයා මේස රෙද්දේ මේ පූසා අදින පැත්තට ලම්බකව යන්නේ. කේජු කෑල්ල ගන්න නම් එයා ඒ අතට යන්න ඕනේ. ඒතර මේ අතට තියෙන දෛශිකයෙන් මේ දෛශිකය මේ පැත්තට යාම සඳහා පමණයි උපකාරී වෙන්නේ. ඒ කියන්නේ මීයාගේ ප්‍රවේගය නැත්නම් මීයාගේ රෙද්ද මත ප්‍රවේගය පාවිච්චි වෙන්නේ රෙද්ද දිගේ ගමන් කරන්න. ඒ ගමන් රෙද්ද අනිත් අතට යනවා. ඒතර තප්පර 5කට පස්සේ මොකද වෙලා තියෙන්නේ? අපි તો මේස රෙද්ද මේ වගේ තියෙනවයි කියලා. මේස රෙද්ද ඇවිත් තියෙනවා 0.4ක් පූසාගේ පැත්තට. පූසා අදින හින්දා. මීයා කේජු කෑල්ල පැත්තට ගිහින් තියෙනවා 0.3ක්. දැන් කේජු කෑල්ල තියෙන මෙතන. කේජු කෑල්ල තියෙන මෙතන. මේ තියෙන කේජු කෑල්ල. කේජු කෑල්ල තියෙන එතන. මීයා ඉන්නේ මෙතන. මං මීයාව මේ විදිහට අඳින්නම්. මීයා ඉන්නේ මෙතන. දැන් අපේ ගැටලුවේ හැටියට දැන් බලමු මොකද වෙලා තියෙන්නේ. තප්පර 5කදී මීයා කේජු කෑල්ල දෙසට යන්නේ 0.3යි පූසා දෙසට යන්නේ 0.4යි. එතකොට දැන් මීයා ඉන්න ඕන අනිත් අතට ගිහිල්ලා. ඒ අනුව මීයා මේ ස්ථානයෙන් මේ දුර 0.4යි මීයා ඉන්න ඕනේ මීට වැඩිය වෙනස් තැනක.
මීයා මේ මේස රෙද්ද දිගේ මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා ඉන්නවා. අපි හිතමු මෙන්න මෙතන කියලා ඉවරලා. මේ මීයා. මීයා මේ පැත්තට ගිහින් තියෙන්නේ 0.3යි. පූසගේ පැත්තට ගිහින් තියෙනවා 0.4ක්. ඒතර මෙතන අපිට පුළුවන් විස්ථාපන ත්‍රිකෝණයක්. විස්ථාපන කියන්නේ දෛශික ත්‍රිකෝණයක් අඳින්න. ඒතර මෙන්න මේ දුර තමයි සංප්‍රයුක්ත වශයෙන් මීයා ගිහින් තියෙන්නේ. පූසා රෙද්ද ඇදීම නිසා මීයා ගිහින් තියෙනවා මගේ මේ වමේ සිට දකුණ පැත්තට මෙන්න මේ පැත්තට 0.4ක දුර ප්‍රමාණයක්. මේ පැත්තට 0.4ක දුර ප්‍රමාණයක්. ඒ වගේම මීයා රෙද්ද දිගේ ඇති කරන චලිතය නිසා මේ දිගේ දුවන නිසා මේ පැත්තට ගිහින් තියෙනවා 0.3ක්. මේක 0.3යි. මේක 0.4යි. ඒතර දැන් මෙන්න මේ දෛශික ත්‍රිකෝණය. මෙතන අංශක 90යි. මෙතන අංශක 90යි. එතකොට දැන් මීයාගේ සංප්‍රයුක්ත චලිතය පේනවා ඇති. රෙද්ද ඇදීමත් එක්කම මීයා රෙද්දත් එක්ක යනවා. ඒ ගමන් මීයා රෙද්ද දිගේත් යනවා. රෙද්ද දිගේ මීටර 0.3ක් යනකොට රෙද්දත් එක්ක මීටර 0.4ක් ගිහිල්ලා සංප්‍රයුක්ත වශයෙන් මීයා කොච්චර දුර ගිහිල්ලාද? දැන් මේ 0.3 0.4 මේ සංප්‍රයුක්තය අපිට දෛශික ත්‍රිකෝණයකින් හිතන්න පුළුවන්. මේ විදිහට මේ පැත්තට 4යි 0.4යි මේ පැත්තට 0.3යි. ඒතර 3යි 4යි කියන දෛශික දෙක අපි ගත්තොත් 3 වර්ගය ධන 4 වර්ගය. අන්න මේ දෙකේ වර්ගමූලය තමයි මෙතනට ගන්න ඕනේ. මම දශම කියන එක අතහැරලා 3යි 4යි වර්ග එකතු කළොත් එන්නේ කීයද? කෙටි ප්‍රශ්නයක් නිසා 9යි. මේක හිතේ ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වෙනවා. 3 වරක් 3 9යි, 4 වරක් 4 16යි. මේ එකතු වෙන්නේ 25යි. මේක 3 5 ත්‍රිකෝණය කියන බොහොම ජනප්‍රිය ප්‍රසිද්ධ ත්‍රිකෝණයක් ගණිතේ. එක පැත්තක් 3යි අනිත් පැත්තක් 4 වුණොත් එහෙම කර්ණය හැම වෙලාවෙම එන්නේ 5යි. ඒතර මේක 25යිනේ. 16 9 25යි. ඒතර මේකේ වර්ගමූලය ගත්තොත් එන්නේ 5යි. ඒතර මේක 3යි මේක 4 වුණා නම් මේක 5ක් එනවා. මේක 0.3යි මේක 0.4යි වුණා මේක එන්නේ 0.5යි. ඒතර කෙටි ප්‍රශ්නයක් නිසා අපි මේ වගේ අපේ පුරුදු පාවිච්චි කරලා කෙටි ක්‍රම අනුගමනය කරන්න ඕනේ. මේක ඉස්සෙල්ලත් මේ 3 4 5 කියන ත්‍රිකෝණය දෙපාරක් විතර අපි පාවිච්චි කරුවා. ඒ නිසා ඊට පස්සේ මතක තියාගන්න එක ඍජුකෝණීය ත්‍රිකෝණයක කර්ණය හොයද්දී ඉතිරිපාද දෙක 3යි 4යි කියන සංඛ්‍යා වලින් දුන්නොත් හෝ ඒවායේ ගුණාකාර වලින් දුන්නොත් අර විකර්ණය හැම වෙලාවෙම එන්නේ 5යි හෝ අර 5 ගුණාකාරය. දැන් මේක 3 වැඩි කිරීම 10 ඍණ 1. මේක 4 වැඩි කිරීම 10 ඍණ 1. එහෙනම් මේක එන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 1. 10 ඍණ 1 කිය දශමනේ. ඒතර 0.3 0.4 0.5. ඒතර මේවා අපි පුරුදු වුණාම අපිට කෙටි ප්‍රශ්නවල නැවත ලියලා ඉන්නේ නැතුව මේක බලපු ගමන් පේනවා මේ පැත්තට 4යි මේ පැත්තට 3යි එහෙනම් මේ පැත්තට 5යි කියලා. මේ මුළු ක්‍රියාවලිය වෙන්න තප්පර 5ක් යනවා. ඒතර තප්පර 5කදී ඔයගලන්ට පේනවා ඇති මේක මීයා විකර්ණය ඔස්සේ ගිහින් තියෙන්නේ 0.5යි. මෙන්න මේ දුර 0.5යි. මේ 0.5ක දුර සංප්‍රයුක්ත වශයෙන් යන්න මීයාට ගත වෙලා තියෙන තප්පර 5ක් ගැටලුව අනුව. ගැටලුව අනුව මීයාට ගත වෙලා තියෙන තප්පර 5ක්. එතකොට 0.5ක් යන්න තප්පර 5ක් යනවා නම් මේ ප්‍රවේගය අපිට සාමාන්‍ය පෙළ අපේ ගණිතය අනුව මීයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න පුළුවන්. මීටර 0.5ක් යන්නේ. එතකොට මේ 0.5 මීටර. මේ 0.5 මීටර. මේ කියන තප්පර 5ක් ගිහින් තියෙනවා. මේ 5 තප්පර. එහෙනම් මීයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය වෙන්නේ කීයද? 0.5 පහෙන් බෙදුවාම 0.1යි 0.1යි තප්පරයට මීටර. 0.1යි තප්පරයට මීටර. ඒ අනුව අපිට උත්තරය තෝරගන්න පුළුවන්. මෙතන බලන්න තප්පර 5කදී තමයි මේ වැඩේ වෙන්නේ. මීයා කේදු කෑල්ල දෙසට 0.3ක් යනවා. පූසා දෙසට 0.4ක් යනවා. එතකොට සංප්‍රයුක්ත වශයෙන් මීයා පොළොවට සාපේක්ෂව ගිහින් තියෙන දුර ප්‍රමාණය මීටර 0.5යි. ඒක 5න් බෙදපුවම ප්‍රවේගය අපිට ලැබෙනවා තප්පරයට මීටර 0.1ක් කියන මෙන්න මේ
තුන්වෙනි උත්තරේ තමයි මේකට නිවැරදි උත්තරේ වෙන්නේ. දැන් මේ 6 වෙනි ප්‍රශ්නයත් ඒකත් සම්බන්ධ කරගෙනම එන්නේ. 5 වෙනි ප්‍රශ්නෙට සම්බන්ධයි. ජෙරි එහෙම නැත්නම් මේ මීයා තප්පර 15කට පස්සේ x කියන තැනට ඇවිල්ලා ටොම්ට අහු වෙනවා. පූසට අහු වෙන. ඒතර පූසාගේ බලාපොරොත්තුව මීයාව අල්ල ගන්න එක. මීයාගේ බලාපොරොත්තුව කේජු කෑල්ල ගන්න එක. දැන් අන්තිම වෙන්නේ මොකද්ද? මීයාට කේජු කෑල්ල ලැබෙනකොටම අර x කියන තැනට ඇවිල්ලා අපි තැනට ගියොත් එහෙම. බලමුකෝ x කියන්නේ මේ කෙලවර. එතකොට හරියටම තප්පර 15කට පස්සේ මේ ක්‍රියාවලියේ මොකද වෙන්නේ? මේ සංප්‍රයුක්තය දිගේ ගිහිල්ලා මීයා x වලට හරියටම එනවා. තප්පර 15ක් යනවා මීයාට කේජු කෑල්ල ගාවට එන්න. දැන් රෙද්ද ඒ ගමන් හරියටම x මෙන්න මේ මෙතනට එනකන් දුර ගිහිල්ලා. මේක වෙන්නේ තප්පර 15කදී. තප්පර 15කදී මේක වෙනවා කියන්නේ මේ තප්පර 5කදී වෙන ක්‍රියාවලියනේ. මේක හිතෙන් කරන්න පුළුවන් ඇත්තටම අපි පොඩ්ඩක් කල්පනා කරොත්. ඒකයි මේ කෙටි ප්‍රශ්නයක් වෙන්නේ. තප්පර 15කදී කියන්නේ තප්පර 5/3ක්. තප්පර 5/3කදී මේ වගේම අපිට ත්‍රිකෝණ මෙතන 3ක් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ ත්‍රිකෝණ 3ක් අඳින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ හරියටම මේ ක්‍රියාවලියේදී මේ ටොම් මේ මේස රෙද්ද ඇදලා තියෙන්නේ කොහොමද? ගණන් දන්න පූසෙක් වෙන්න ඇති මං හිතන්නේ. හරියටම පූසා මේස රෙද්ද ඇදලා තියෙන්නේ ටොම් කේජු කෑල්ල දිහා බලාගෙන ඒ පැත්තට දුවද්දී හරියටම ටොම් x ගාවට ඇවිල්ලා ටොම්ට කේජු කෑල්ල ලැබෙනකොට තමුන්ට මීයාව ලැබෙන විදිහටයි. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති මෙතන අපි මේ තියෙන්නේ මේස රෙද්ද කියලා ගත්තොත් උඩින් බැලුවොත් මේස රෙද්ද මෙන්න මේ වගේ පේන්න ඕන අපිට. මේ තියෙන මේස රෙද්ද උඩින් බැලුවොත් මීයා මෙතනින් පටන් ගත්තේ මේ ඉන්නේ මීයා මේ තියෙන කේජු කෑල්ල එතන x ලක්ෂය මීයා මෙතන පූසා මේ පැත්තෙන් මේ රෙද්ද අඳිනවා. එතකොට ඇත්තටම දැන් අපිට පේනවා සංප්‍රයුක්ත වශයෙන් මීයා ගමන් කරලා තියෙන්නේ. මීයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය තිබිලා තියෙන හරියටම මෙන්න මේ විකර්ණය ඔස්සේ මේසේ මෙන්න මේ විකර්ණය ඔස්සේ මීයාගේ සංප්‍රයුක්ත ප්‍රවේගය තියෙන්නේ. තප්පර 5කදී මීයා පූසා දෙසට මේ පැත්තට ගිහින් තියෙනවා මේ තියෙන ත්‍රිකෝණ අපි ගත්තොත් තප්පර 5කදී වෙන දේ මේ පැත්තට ගිහින් තියෙනවා 0.4ක් 0.4යි මේ පැත්තට 0.3යි තප්පර 5කදී මේ ක්‍රියාවලිය දිගටම වුණොත් තව තප්පර 5. ඒතර මීයා මෙතන තප්පර 5කට පස්සේ තව තප්පර 5කට පස්සේ මීයා ඒ වගේම ගමනක යෙදෙන්නේ. එතකොට තව තප්පර 5කදී මේ අතර තව 0.4කුත් මේ අතර තව 0.3කුත් ගිහින් තියෙන්න ඕනේ. මේක වෙන්නේ දිගටම පූසා මේස රෙද්ද අදිද්දී තප්පර 5න් 5ට වෙනදී අපි හිතන්න ලේසි නිසා තව තප්පර 5ක් තප්පර 15කදී තමයි හරියටම මෙතනින් මීයාට කේජු කෑල්ල ලැබෙනකොට පූසාට මීයාව ලැබෙන්නේ. එතකොට තප්පර 10කට පස්සේ මෙතන තප්පර 15කදී තව ත්‍රිකෝණයක් හරියටම අඳින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙතනට මීයා එනකොට කේජු කෑල්ල එක්ක මේස රෙද්ද ඇදිලා යනවා. දැන් මේ ගමනත් එක්ක මේ මේස රෙද්ද ඇදෙන්නේ මෙහෙම. මේස රෙද්ද එහාට යනවා. මේසෙ මතු වෙනවා. මේස රෙද්ද එහෙට යනවා. මීයා රෙද්ද දිගේ දුවනවා. අන්තිමේ මේස රෙද්ද මේ කොනට ඇවිල්ලා මේස රෙද්ද වැටෙන්න ඕන මෙන්න තියෙදි තමයි මෙතන කේජු කෑල්ල මීයා මෙතන. ඒතර ටොම්ට මීයාව අහුවෙන්නේ. තප්පර 15කදී. මේක ඇත්තටම හිතේ මවාගෙන මේ රූපය කරගන්නට ඕනේ. එතකොට දැන් තප්පර 15කදී මේක වෙනවා නම් අපිට මේසේ දිගපල්ල දෙකම තේරෙන්න ඕනේ. පැහැදිලිව. මොකද තප්පර 15කදී මේ වගේ කොටස් තුනක් තියෙනවා තප්පර 5/3ක්. ඒ නිසා මේසේ දිග මේ 0.4/3ක් වෙන්න ඕනේ කියන්නේ 0.4/3ක් කියන්නේ 4 3 12 1.2යි. එහෙනම් මේසේ දිග මීටර 1.2යි. මේසේ පළල 0.3/3ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේසේ පළල 0.9ක් වෙන්න ඕනේ. මේසේ පළල මේ අතර එතකොට මේසේ දිග 1.2යි පළල 0.9යි මීටර. පළල 0.9යි දිග 1.2යි. ඔන්න ඔය විදිය
තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ අනුව තප්පර 15කට පස්සේ අර x කියන තැනට ඇවිල්ලා ටොම්ට ජෙරි අහු වෙනවා නම් අහන්නේ මේසේ පළල. දිග පැත්ත 1.2යි පළල පැත්ත 0.9යි. ඒ අනුව මේසේ පළල 0.9යි කියන එකයි උත්තරේ. මෙතන දිග පළල කියන එකේදී අපි තේරුම් ගන්න ඕනේ මේසේක සාමාන්‍ය භාවිතයේදී වැඩි දිග තියෙන ප්‍රමාණය දිග කියලා අපි කියන්නේ. අඩු දිග ප්‍රමාණය තමයි පළල කියලා අපි ගන්නෙ. ඒ අනුව මේ 1.2ද 0.9ද කියන එකෙන් මේ අඩු දිග ප්‍රමාණය තෝරගන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නේ 7 වෙනි එක. ඒකක 3 4 5 6 විශාල දෛශික හතරක් පිළිවෙලින් උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා ඔස්සේ ක්‍රියා කරයි. සම්ප්‍රයුක්ත විශාලත්වය හා දිශාව. දැන් මේම උතුරු දකුණු නැගෙනහිර බටහිර. මේ උතුර දැන් පිළිවෙලින් දෙන්නේ උතුරට තියෙන එතකොට 3යි. උතුරට එකක් තියෙනවා. ඊළඟට දකුණු දිශාවට 4ක්. ඊළඟට නැගෙනහිර දිශාවට 5ක්. බටහිර දිශාවට 6යි. මේ තියෙන දෛශික 4. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති මේ දෛශික දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධව තියෙන දෛශික දෙකක් තියෙනවා නම් මේ වගේ එකම රේඛාවේ අපි මේකට මොකක්වත් අඳින්න ඕනේ නැහැ. ඊට පැහැදිලිව සාමාන්‍ය බුද්ධියට තේරෙන්න ඕනේ 5යි 6යි ඒ දෙකේ සම්ප්‍රයුක්තය මේ වැඩි දෛශිකයේ පැත්තට එන්න ඕනේ. ඒතකොට 5යි 6යි දෙකෙන් මේ දෙකේ සම්ප්‍රයුක්තය මේ පැත්තට එකයි. ඒතර ඇත්තටම මේක බැලුවොත් y ගේ ඍණ දිශාවට ඒක අපිට මේ පැත්තට මේක පාර අඳින්න පුළුවන්. එකක දෛශිකයක් තමයි ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි මේ දකුණට තියෙන මේ පැත්තට 3යි මේ පැත්තට 4යි. උතුරට 3යි දකුණට 4යි. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තය මොකද්ද? වැඩි දෛශිකයේ තියෙන මේ පැත්තට. ඒ නිසා වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ පැත්ත දැම්මම හරි. ඒ අනුව මෙන්න මේ පැත්තට තමයි සම්ප්‍රයුක්තය තියෙන්නේ. ඒ y ගේ පැත්තට සම්ප්‍රයුක්ත දෛශිකය එන්නේ 4න් 3ක් ගියාම 1යි. දැන් ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ දෛශික දෙකට මේ දෛශික පද්ධතිය සුළු කරන්න පුළුවන්. එතකොට මේ දෛශික පද්ධතිය මෙන්න මේ දෛශික දෙකට සුළු වෙනවා. මේක 1යි මේක 1යි. දැන් මේ දෙකේ සම්ප්‍රයුක්තය මොකද්ද? මේ ඍජු කෝණීව ක්‍රියා කරන දෛශික දෙකක් එකිනෙකට ලම්බකව මේ සම්ප්‍රයුක්තය හරියට මේවා අතර කෝණය සමච්ඡේදනය කරනවා. ඔයගලන්ට මතක ඇති මේක එකපාර මතක් වුණොත් ඔබට මොහොතින් සම්ප්‍රයුක්තය ලියන්න පුළුවන්. මේක හදන්න පුළුවන් කෙටි ක්‍රම දෙකක් තියෙනවා. එකතකින් දෛශික දෙක ලම්බක නිසා සම්ප්‍රයුක්තයේ වර්ගය කියන්නේ ඉතිරි දෛශිකවල වර්ගයන්ගේ එකතුව. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔබට ඉතා පහසුවෙන් මෙහෙම කරන්න පුළුවනි. සමාන දෛශික දෙකක් තියෙනවා. සමාන දෛශික දෙක සම්ප්‍රයුක්තය හොයන විදිය කෙටි ක්‍රමය මම වෙනම කියලා දුන්නා. මම මේක මෙතන බොහොම කෙටියෙන් කළොත් එහෙම වෙන මේ විදිය එකක් වෙන්නේ. මේ වගේ දෛශිකයක් තියෙනවා නම් මේකත් p මේකත් p සමාන දෛශික දෙකක්. සම්ප්‍රයුක්තය මේවා අතර කෝණය සමච්ඡේදනය කරනවා. මේක මතක තියාගන්න. ඒතර හුඟක් ලේසි. හුඟක් ප්‍රශ්නවල අපි දකිනවා සමාන දෛශික තියෙනවා සම්ප්‍රයුක්තය හොයන්න. ඒතර සමාන දෛශික දෙක සම්ප්‍රයුක්තය ගන්නකොට දිශාව හොයන්න අවශ්‍යම නැහැ විශේෂයෙන් කෙටි ප්‍රශ්නයකදී. සම්ප්‍රයුක්තය අනිවාර්යෙන් මේ දෛශික දෙක අතර කෝණය සමච්ඡේදනය කරමින් එන්නේ. ඒතර මේකත් θ නම් මෙහෙමයි ගන්නෙ. මේකත් p මේකත් p මේ දෛශික දෙකේ අර සමච්ඡේදන දිශාවට සංරචක දෙකේ එකතුව ගත්තනම් හරි. මේකෙන් එන බලපෑම p cos θ මේකෙන් එන බලපෑම p cos θ සම්ප්‍රයුක්තය වෙන්නේ 2p cos θ. සම්ප්‍රයුක්තය වෙන්නේ 2p cos θ. ඔන්න ඔහොමයි එන්නේ. 2p cos θ. මොකද මේකේ සම්ප්‍රයුක්තයේ දිශාවට මෙන්න මේ සමච්ඡේදන දිශාවට ලම්බක දිශාවට සංරචක දෙක සමානව ප්‍රතිවිරුද්ධව කැපිලා යනවා. ඒතර දැන් මේ දෛශික දෙක 1 සමාන නිසා සම්ප්‍රයුක්තයේ අතර කෝණය සමච්ඡේදනය කරනවා. මේක අංශක 90යි. මොකද මේක උතුරු දකුණු නැගෙනහිර බටහිර මේ දිශා අතර කෝණ අංශක 90යි. එතකොට මේ කෝණය අංශක 45ක් වෙනවා. අනිකත් 45යි. මේකත් 45යි මේකත් 45යි. සම්ප්‍රයුක්තය r එකපාර ලියන්න පුළුවන්. r කියන්නේ p cos θ ධන p cos θ නැත්නම් 2p cos θ. p කියන්නේ අර සමාන දෛශිකයකින් එකක විශාලත්වය ගන්නවා. ඒතර සම්ප්‍රයුක්තය වෙන්නේ 2යි. මෙතන p කියන්නේ 1යි. එක දෛශික විශාලත්වය cos θ කියන්නේ cos 45. cos 45. ඉතින් ඔබට පේනවා ඇති මේ කෙටි ප්‍රශ්න හැදීමේදී මම ඔයගලන්ට ලියලා දීපු ප්‍රධාන
කෝණවල ත්‍රිකෝණමිතික වටිනාකම් කටපාඩමින් දැනගෙන ඉන්න එක හොඳයි. එහෙම නැත්නම් ඒ වගුව ළඟ තියාගන්න ඕනේ. අංශක 45 කෝසයිනය එක බෙදීම මූල 2යි එන්නේ. එක බෙදීම මූල 2යි. එතන මේක උත්තරේ එන්නේ 2 වැඩි කිරීම cos 45 එක බෙදීම මූල 2යි. 2 බෙදීම මූල. දැන් 2 කියන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. 2 කියන්නේ මූල 2 වැඩි කිරීම මූල 2. වර්ගමූලය 2 නැවත වර්ගමූලය 2කින් වැඩි කරොත් 2ක් එන්නේ. එතකොට ඒක බෙදපුවම මූල 2කින් උත්තරේ වෙන්නේ මූල 2යි. ඒ අනුව සම්ප්‍රයුක්තයේ මූල 2ක් කියන එකයි උත්තරේ. කොයි පැත්තටද තියෙන්නේ? මම දැන් මේ රූපෙට ආවොත් එහෙම සම්ප්‍රයුක්තයේ තියෙන මෙන්න මේ අතට. මේ කොයි පැත්තද? පැත්තද? මේක අංශක 45යි මේක අංශක 45යි. මේ තියෙන උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා. එතකොට මේ දිශාව මොකද්ද? මේ දිශාව නිරිත දිශාව. මේ දිශාව නිරිත දිශාව. එතකොට නිරිත දිශාවට හරියට මෙන්නේ අංශක 45ක් නිසා නිරිත දිශාවට විශාලත්වය එන්නේ මූල 2ක්. මේ තියෙන සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තයේ මූල 2ක දෛශිකයක් නිරිත දිශාවට තියෙන. එතකොට මූල 2ක් නිරිත දිශාවට කියන එකයි උත්තරේ. උත්තරේ අංක 3. මෙතන කියනවා අංශක 60ක කෝණයකින් ක්‍රියා කරන දෛශික දෙකක සම්ප්‍රයුක්තය 2යි මූල 3යි. ඉන් එක් දෛශිකයක් දෙකක් නම් අනිකේ විශාලත්වය හොයන්න කියලා කියන්නේ. එතකොට දැන් මෙතන දෛශික දෙකක් ගැන කියනවා. හැබැයි සම්ප්‍රයුක්තය නෙමෙයි අහන්නේ. සම්ප්‍රයුක්තය දීලා දෛශික දෙකෙන් එකක් අහනවා. එතකොට දැන් දෛශික දෙක අංශක 60ක කෝණයකින් ක්‍රියා කරනවා මේ වගේ. දෛශික දෙක අංශක 60ක කෝණයකින් ක්‍රියා කරනවා. මේ කෝණය අංශක 60යි. එක දෛශිකයක් 2යි මූල 3යි. අපි මේක p කියලා හිතුවොත් අනිත් දෛශිකය සම්ප්‍රයුක්තය 2යි මූල 3 සම්ප්‍රයුක්තය 2යි මූල 3 සම්ප්‍රයුක්තය 2යි මූල 3යි. අංශක 60ක කෝණයකින් ක්‍රියා කරන දෛශික දෙකක අංශක 60ක කෝණයකින් දෛශික දෙක සම්ප්‍රයුක්තය 2යි මූල 3යි. සම්ප්‍රයුක්තය මේ අතරින් ක්‍රියා කරනවා වෙන්න ඕන. මේ සම්ප්‍රයුක්තය අපිට දෙනවා r සමානයි 2යි මූල 3යි. r 2යි මූල 3යි. එක දෛශිකයක් ඒකක 2යි. මේක අපි 2යි කියලා හිතමු. එතකොට අපි p කියන එක ගන්න වෙනවා 2යි කියලා. p 2යි. q අපිට දීලා නැහැ. q කියන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. කෝණය අංශක 60යි. එතකොට θ දෛශික අතර කෝණය අංශක 60යි. එතකොට මෙතනදී අපිට යන්න පුළුවන් අපේ සම්මත සමීකරණයට දෛශික දෙකක් තියෙනවා නම් p හා q කියන සම්ප්‍රයුක්තයේ වර්ගය r වර්ගය කියන්නේ p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. එතකොට මේ සමීකරණයට ගියොත් p කියන්නේ 2යි 2 වර්ගය 4යි r කියන්නේ 2යි මූල 3යි r වර්ගය කියන්නේ 2 වර්ගය වැඩි කරන්න ඕන මූල 3 වර්ගයෙන් 2 වර්ගය 4 වැඩි කිරීම මූල 3 වර්ගය 3 4 වරක් 3 12යි. එහෙනම් r වර්ගය 12යි. 2යි මූල 3 වර්ගය 12යි. 2 වරක් 2 4යි මූල 3 වර්ගය 3යි 4 වැඩි කිරීම 3 12යි. එතකොට p වර්ගය p කියන්නේ 2යි q වර්ගය q අපි දන්නේ නැහැ. ධන q වර්ගය ධන 2යි p 2යි q cos alpha කියන්නේ cos 60 cos 60 කියන්නේ භාගයයි. මේක භාගයයි. මේ භාගයකුයි 2යි අපිට එකපාර සුළු කරගන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් නිසා අපි ඉක්මනට කරන්න ඕන නිසා මම කිව්වේ ඒ වගේ බොහොම ඉක්මනින් මේ සුළු කිරීම අපි හිතෙන් කරගන්න ඕනේ. එතකොට දැන් මෙතන අපිට එනවා q වර්ගයක් ඉතුරු වෙනවා. මෙතන. තව ඉතුරු වෙනවා අපිට ධන 2යි q එකක්. 2යි q එකක් ඉතුරු වෙනවා. මේ 4 අපි වම් පැත්තට ගෙනියමු. 12න් 4ක් අඩු කරන්න ඕන. එතකොට ඉතුරු වෙන්නේ 8යි. දැන් අපිට වර්ග සමීකරණයක් එන්නේ. සාමාන්‍ය පෙළ පන්තියේ වර්ග සමීකරණ විසඳන එක අපිට පාවිච්චි කරන්නයි වෙන්නේ. ඒ අනුව අපි මේ ටික එක පැත්තකට අරගෙන ලිව්වොත් q වර්ගය ධන 2q ඍණ 8 මේ 8 අපි අනිත් පැත්තට ගමු. ඒතර q වර්ගය ධන 2q ඍණ 8 මේ පැත්ත ඉතුරු වෙන බිඳුවයි මම පැති මාරු කරලා ලියලා තියෙනවා. සමානයි බිඳුව. දැන් මේ වගේ සමීකරණයක් කොහොමද අපි විසඳන්නේ?
මේක අපි සාධක වලට වෙන් කළොත් අන්න එතනින් අපිට උත්තරේ ගන්න පුළුවන් වෙන්න ඕන. q වර්ගය ගන්න මෙතනත් q මෙතනත් q වෙන්න ඕනේ. දැන් අපි 8 අපි බෙදා ගන්න ඕනේ සාධක දෙකකට. මේ වෙනස 2q වෙන විදියට. වෙනස 2q වෙන විදියට. එතකොට කොහොමද අපි එතකොට 4යි 2යි. 4යි 2යි 4වත් 2 8යිනේ. 4යි 2යි. තව සරල සාධකයක් තියෙන ඔබට පේනවා ඇති. 4යි 2යි. එතකොට මෙතන 2යි 4යි q මේ 2යි q වලින් වැඩි වුණාම අපිට ඒ දෙක සුළු වෙනකොට 2යි q වෙන්න ඕනේ. එතකොට මෙතන මේ ගුණිතේ ඍණ වෙන්නත් ඕනේ. ඒ නිසා මේකෙන් එක පදයක් ඍණ වෙන්න ඕනේ, එක පදයක් ධන වෙන්න ඕනේ. පැහැදිලිව පේනවා 2යි q එතන ධන 2යි q වෙන්න නම් මේක ධන වෙලා මේක ඍණ වෙන්න ඕනේ. දැන් බලන්න මේක සුළු කරොත් මේ උත්තරේ එනවා නේද කියලා q වර්ගය. මෙතන ධන 4යි q ඍණ 2යි q. ඒක සුළු වුණාම 2යි q වෙනවා. ඍණ 8 සමානයි බිඳුව. දැන් මේ අනුව q ට උත්තර දෙකක් එනවා. ඔයගොල්ලෝ දන්නවා q කියන්නේ එක්ක ඍණ 4යි ඍණ 4යි q කියන්නේ එක්ක ඍණ 4යි නැත්නම් හෝ ධන 2යි. ධන 2යි. ඍණ 4 හෝ ධන 2. දැන් මෙතන කෙටි ප්‍රශ්නයක් එක උත්තරයයි තියෙන්නේ. අපි ඍණ 1 ගන්නේ නැතුව ධන අගය ගත්තා නම් මෙතන උත්තරයක් තියෙනවා පැහැදිලිවම. මේ තියෙන්නේ ධන 2 නිසා දෙවෙනි එකයි උත්තරේ. එතකොට මෙතනදී අපි පාවිච්චි කරේ දෛශික දෙකක සම්ප්‍රයුක්තය පිළිබඳ ගණිතය. ගණිතයේදී අපි පාවිච්චි කරන ගණිතමය සමීකරණය. එතකොට වර්ග සමීකරණයක් ආවට කෙටි ප්‍රශ්න නිසා වර්ග සමීකරණ ඉතා සරලයි. ඒ නිසා අපිට පහසුවෙන් ඒක විසඳ ගන්න පුළුවන්කම ලැබුණා. 9 වෙනි එක සමාන විශාලත්ව ඇති දෛශික දෙකක් තියෙනවා. අපි එතකොට එකක් p කිව්වොත් අනෙකත් p විශාලත්ව. එකක් p කිව්වොත් අනෙකත් p. සමාන විශාලත්ව ඇති දෛශික දෙකක සම්ප්‍රයුක්තයේ වර්ගය. සම්ප්‍රයුක්තය කියන්නේ r නේ. අපි සම්ප්‍රයුක්තය r කියමු. එතකොට මෙතනදිත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ අපේ ගණිතමය සමීකරණය. එතකොට සම්ප්‍රයුක්තයේ වර්ගය ඒවායේ ගුණිතයෙන් 3 ගුණයකි. එතකොට සම්ප්‍රයුක්තයේ වර්ගය අපිට කියනවා මේවායේ ගුණිතයෙන් 3 ගුණයක්. එතකොට අපි සමාන දෛශික දෙක p හා p කිව්වොත් ඒවායේ ගුණිතය p වර්ගය ඒ වගේ 3 ගුණයක්. බලන්න. සමාන විශාලත්වය ඇති දෛශික දෙකක අපි මේ දෙක එකක් p නම් අනිකත් p කිව්ව සමාන විශාලත්වනේ. සම්ප්‍රයුක්තයේ වර්ගය ඒවායේ ගුණිතයෙන් 3 ගුණයක්. ඒතර මේ දෙක ගුණ කළොත් p වර්ගය ඒ වගේ 3 ගුණයක්. දැන් අපිට කියනවා දෛශික දෙක p හා p. ඒතර සම්ප්‍රයුක්තයේ වර්ගය 3යි p වර්ගය. අහන්නේ ඒවා අතර කෝණය කීයද කියලා. ඒතර අපි අපේ සාමාන්‍ය සමීකරණයට ගියොත් ආහාර වර්ගය කියන්නේ p වර්ගය ධන q වර්ගය ධන 2pq cos θ. අහන්නේ මේ කෝණය මොකක්ද කියලා θ අහන්නේ. ඒතර r වර්ගය කියන්නේ 3p වර්ගය. සම්ප්‍රයුක්තයේ වර්ගය කියන්නේ 3p වර්ගය. p වර්ගය දෛශික දෙක සමානයි. q කියන එකත් ඒ විශාලත්වයේම තියෙන එක. එතකොට p වර්ගය ධන q වර්ගය කියන්නේ p වර්ගය ධන p වර්ගයමයි. ධන 2pp pq වෙනට pp cos θ. දෛශික දෙක සමානයි. එතකොට pත් pට සමානයි qත් pට සමානයි. ඒ නිසා මෙන්න මේ විදිහටයි සමීකරණ එන්නේ. මම හිතන ඔබට පැහැදිලි කියලායි. දැන් මෙතන මේ p වර්ගය 2යි p වර්ගයක් තියෙනවා. ඒක අපි වම් පැත්තට ගෙනාවොත් 3යි p වර්ගයෙන් මේ දෙක අඩු කරන්න ඕනේ. එතකොට ඉතුරු වෙන්නේ p වර්ගයක් මෙතන. එතකොට p වර්ගය සමානයි 2යි මෙතන p වැඩි කිරීම p වර්ගය cos θ. දැන් මේ දෙපැත්තම ඒ අනුව cos θ කියන්නේ p වර්ගය බෙදීම 2යි p වර්ගය. cos θ අපි උක්ත කළොත් සමීකරණේ cos θ සමාන වෙන්නේ p වර්ගය බෙදීම 2යි p වර්ගයට. ඒතර මෙතන p වර්ගය කැපිලා ගියාම එක බෙදීම 2 භාගයයි. දැන් මොන කෝණයේ කෝසයිනේද භාගය වෙන්නේ? ආපහු අර වගු මතක නම් ඕගොල්ලන්ට මතක ඇති. සාමාන්‍යයෙන් සරලව ගත්තාම θ අංශක 60 වුණොත් cos 60 තමයි භාගය. අපි නිතරම පාවිච්චි කරනවා. cos 60
භාගයයි කියලා. එහෙනම් යම් කෝණයක කෝසයිනය භාගයක් එනවා නම් සරලවම හිතන්න පුළුවන් පුංචිම කෝණය තීටාගේ අංශක 60යි. එම නිසා තීටා කෝණයේ අංශක 60යි කියලා අපිට හිතා ගන්න පුළුවන්. අතන මේ කෙටි ප්‍රශ්නයක් යන උත්තරය වෙන්නේ මේ දෙක. උත්තරය දෛශික අතර කෝණයේ අංශක 60ක් වෙන්න ඕන. ඒතර මේ විදිහට මේ සූත්‍ර සමීකරණ එක එක අතර දෙන්න පුළුවන්. දැන් මේක බලන්නකෝ. දෛශික දෙකක් ඍජු කෝණීයව ක්‍රියා කළොත් ඒ වායේ සංප්‍රයුක්තය 10යි. ඒවා අංශක 60ක් ආනතව ක්‍රියා කරොත් සංප්‍රයුක්තය මූල 13යි. දෛශිකවල විශාලත්ව අහන්න. ඉතින් අපි දෛශිකවල විශාලත්ව p හා q කියමු. පළවෙනි දීලා තියෙන මොකද්ද අවශ්‍යතාවය? ඒවා ඍජු කෝණීයව ක්‍රියා කළොත් එහෙම දෛශික දෙකක් PQ එකිනෙකට ලම්බකයි. PQ එකිනෙකට ලම්බකයි. ඒතර ඍජු කෝණීයව ක්‍රියා කරොත් සංප්‍රයුක්තයේ වර්ගය වෙන්නේ p වර්ගය ධන q වර්ගය. p වර්ගය ධන q වර්ගය. ලම්බක දෛශික දෙකක් x හා y නම් සංප්‍රයුක්තය කෙලින්ම එන්නේ x වර්ගය ධන y වර්ගය. ඒතර මෙතන p වර්ගය ධන q වර්ගය. එහෙමයි එන්නේ. එතකොට දැන් මෙතන කියනවා ඍජු කෝණීයව ක්‍රියා කරොත් සංප්‍රයුක්තය ඒකක 10යි. මූල 10යි. ඒ අනුව දැන් සංප්‍රයුක්තය මේ දෙක මැද්දෙන් තියෙන්නේ. සංප්‍රයුක්තය මූල 10යි. දැන් අපිට එතනින් ලියන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය තමයි r වර්ගය කියන්නේ මූල 10 වර්ගය 10යි සමානයි p වර්ගය ධන q වර්ගය. p වර්ගය ධන q වර්ගය කියන්නේ 10යි කියලා එනවා. මේක සමීකරණයක්. දෙවෙනි එකෙන් අපිට තව සමීකරණයක් ලියා ගන්න පුළුවන්. දෛශික දෙක අංශක 60ක් ආනතව ක්‍රියා කළොත් සංප්‍රයුක්තය ඒකක 13යි. අනතර මේ විදිහට අංශක 60ක් ආනතව දෛශික දෙක ක්‍රියා කළොත් එකිනෙකට මේ p හා q එතකොට කියනවා සංප්‍රයුක්තය මේ අතරින් ක්‍රියා කරා ඒක මූල 13යි කියලා. අපි එතනට දැම්මොත් r වර්ගය කියන්නේ p වර්ගය ධන q වර්ගය 2යි pq cos 60 කියන එක කෙටි ප්‍රශ්නයක් නිසා අපි මේක දැන් ඉක්මනට ලියා ගන්න ඕනේ. මේ එනකොට අපිට පුරුදු වෙලා තියෙන්න ඕනේ. එතකොට r වර්ගය කියන්නේ මූල 13 වර්ගය 13යි. ඒක සමානයි ආපහු p වර්ගය ධන q වර්ගය ධන 2යි pq cos 60 කියන්නේ භාගයයි. අංශක 60ක් ආනතවනේ ක්‍රියා කරන්නේ. ඒතර cos 60. දැන් මම එකපාර ලිව්වා. ඒතර මේ 2යි 2යි සුළු වුණාම අපිට දෙවනි සමීකරණයක් එනවා 13 සමානයි p වර්ගය ධන q වර්ගය ධන pq. එතකොට ඔන්න ඔහොම එන්නේ. මේක දෙවෙනි එක. තර දෛශක දෙයක් ඍජු කෝණීයව ක්‍රියා කළොත් සංප්‍රයුක්තය මූල 10යි. ඒකෙන් අපි මේ සමීකරණය ගත්තා. r වර්ගය කියන්නේ p වර්ගය ධන q වර්ගය. අංශක 60ක ආනත කෝණයකින් ක්‍රියා කළොත් සංප්‍රයුක්තය මූල 13යි. එතකොට r වර්ගය කියන්නේ 13 සමානයි p වර්ගය ධන q වර්ගය ධන 2යි pq. අපි දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කළොත් බලන්න මොකක්ද වෙන්නේ කියලා. වම් පැත්තේ 13 ඍණ 10 අපිට එනවා වම් පැත්තේ 13 ඍණ 10 3යි. අපිට එනවා 3 සමානයි දකුණු පැත්තේ p වර්ගය ධන q වර්ගය. අපි දැන් දෙවෙනි එකෙන් පළවෙනි එක අඩු කරන්නේ මතක තියාගන්න. මේ p වර්ගය මේකෙන් අඩු වෙලා යනවා. මේ q වර්ගය මේකෙන් අඩු වෙලා එනවා. මෙතන ඉතුරු වෙන්නේ pq කියලා විතරයි. දැන් අන්තිමේ මේ අවශ්‍යතා දෙක තෘප්ත කරන pq ගේ ගුණිතය 3ක් වෙන්න ඕනේ කියලා එනවා. දැන් මේක කෙටි ප්‍රශ්නයක්. අපිට උත්තර පහක් පේනවනේ. ඒ වගේ වෙලාවක අපි දැන් බලන්න ඕනේ මේ දෛශික දෙකේ ගුණිතය 3ක් එන්නේ මේ අවස්ථාව වෙන්නම ඕන. 3ක් එන උත්තරේ මොනවද මෙතන? එතකොට දැන් පළවෙනි එක බැලුව ගමන් පේනවා මේ 3යි 1යි p හා q 3යි 1යි වුණොත් pq ගුණිතය 3 වරක් එක 3 වෙනවා. මේක වෙන්න බෑ. මේක දෙවරක් 3 6යිනේ. ගුණ කළාම 6ක්. මෙතන 12ක් එනවා. මෙතනත් 12ක් එනවා. මෙතන එකක් එන්නේ. එහෙනම් පැහැදිලිව පේනවා ගුණිතය 3 වෙන උත්තර තියෙන මේක විතරයි.
නිසා ඒක තමයි උත්තරේ. ඉතින් මේ විදිහට අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. කෙටි ප්‍රශ්නවලදී අපි බලන්නේ අපේ විශ්ලේෂණාත්මක බුද්ධියත් බලනවා. අර සමීකරණයක් දැනගන්න ඕනේ, දෛශික මූලධර්මයක් දැනගන්න ඕනේ. ඒක මං අපිට සාමාන්‍ය මට්ටමේ බුද්ධිය තියෙනවද කියලාත් බලනවා. ඉතින් අපි මේක ගණන් හදලා පුරුදු වුණු තරමට තමයි අපේ මේ බුද්ධිය ඒ විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් විදිය, කෙටි ක්‍රම මේ සේරම අපේ ඇතුලේ ටික අපිට අන්තර්ග්‍රහණය වෙන්නේ. අපේ මොළයට මේක පැහැදිලිව යන්නේ අපි මේ විදිහට විවිධ උදාහරණ හදලා පුරුදු වෙන්න ඕනේ. ඒක දැන් ඉඳලා කරගෙන ගියොත් විභාගයට යනකොට අපිට සෑහෙන පුරුද්දක් ගන්න පුළුවන්. මේක බලන්න. සමාන විශාලත්වය ඇති දෛශිකත එක්ක සම්ප්‍රයුක්තයේ විශාලත්වය ඒ දෛශිකයක විශාලත්වයටම සමාන වෙන්නේ. ඒ කියන්නේ දැන් විශාලත්ව දෙක සමානයි. එකක් p නම් අනිකත් p. සම්ප්‍රයුක්තයත් මේ එකක විශාලය. ඒ කියන්නේ සම්ප්‍රයුක්තයත් p වෙන්න ඕනේ. pත් p qත් p rත් p. දැන් අහන්නේ තීටා මේවා අතර කෝණය. ඒතර සම්ප්‍රයුක්තයේ මේ rත් p නේ. ඒතර r වර්ගය කියන්නේ p වර්ගය. r වර්ගය සමානයි p වර්ගය කියන්නේ p වර්ගය. pත් p qත් p. ඒතර p වර්ගය ධන p වර්ගය ධන 2යි pp cos තීටා. තීටා තමයි අහන්නේ දැන් තීටා තමයි අහන්නේ. බලන්නකෝ. සමාන විශාලත්වය ඇති දෛශික දෙකක්. ඒ කියන්නේ pත් p qත් p rත් p. සම්ප්‍රයුක්තයත් ඒකක විශාලත්වයට සමානයි. rත් p. ඒතර r වර්ගය කියන්නේ p වර්ගය. p වර්ගය කියන්නේත් p වර්ගය. q වර්ගය කියන්නේත් p වර්ගය. 2යි pp cos තීටා. මේක තේරුම් අරගෙන බොහොම ඉක්මනට ලියලා ඉවරලා අපි කෙටි ප්‍රශ්නයක් විදිහට මේක විනාඩි 2කින් ඉවර කරගන්න ඕන. ඒතර දැන් බලන්නකෝ. අපි මේ එක p වර්ගයක් අනිත් පැත්තට ගියොත් මේකත් එක කැපිලා යනවා. ඒතර අපිට එනවා මේ p වර්ගය අනිත් පැත්තට ගෙනිච්චොත් 2යි p වර්ග cos තීටා කියන්නේ මම පැති මාරු කරලා ලියනවා. 2යි p වර්ගය cos තීටා කියන්නේ මෙතන පොඩි ත්‍රිකෝණමිතික ප්‍රශ්නයක් එනවා අපිට. මේ p වර්ගය ධන p වර්ගය අනිත් පැත්තට ගෙනපුවාම ඍණ p වර්ගයක් එන්නේ. මේ දෙකම ඍණ 2යි p වර්ගය වෙනවා. ඒක මේ p වර්ගයත් එක්ක සුළු කරාම ඉතුරු වෙන්නේ ඍණ p වර්ගයක්. බලන්න හරිද කියලා. 2යි p වර්ගය cos තීටා කියන්නේ මේ එක p වර්ගයක් මේකත් එක්ක කැපුණාම ඍණ p වර්ගයක් තමයි ඉතුරු වෙන්නේ. ඍණ p වර්ගය. එහෙනම් cos තීටා කියන්නේ ඍණ p වර්ගය බෙදන්න ඕන 2යි p වර්ගයෙන්. මේකෙන් මේ පැත්ත බෙදුවා 2යි p වර්ගයෙන් කියන්නේ ඍණ භාගයයි. ඍණ භාගයයි. දැන් අපි මෙතන ආයෙ මතක් කරගන්න ඕන මහා කෝණයක තමයි කෝසයින් අගයන් ඍණ වෙන්නේ. මම වෙනම ඔයගලන්ට කියලා දුන්නා මේ පොඩි දේවල් ත්‍රිකෝණමිතිය කියලා දුන්නේ මේවා අවශ්‍ය නිසා. මේවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල කෙටි ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට මහා කෝණය මේ ඍණාගයක් ආපු ගමන් කෝසයින් එක ඔයගලන්ට තේරෙන්න ඕන මේ කෝණය මහා කෝණයක් කියලා. මොකද සුළු කෝණයක කෝසයිනයක් ධන, සයිනයක් ධන, ටැන්ජන්ටයක් ධන. මහා කෝණයක සයිනය විතරයි ධන. කෝසයිනය ඍණ, ටැන්ජන්ටය ඍණ. ඒතකොට දැන් මේ මොන කෝණයේ කෝසයිනයද? මේක මහා කෝණයක් වෙනවා අනිවාර්යෙන්. අපි මහා කෝණයේ කෝසයිනය ගන්නෙ කොහොමද? මේ සුළු කෝණයේ කෝසයිනය අරගෙන ඉස්සරහට ඍණ ලකුණක් දානවා. මේ සුළු කෝණයේ කෝසයිනය අරගෙන ඉස්සරහට ඍණ ලකුණක් දානවා. ඒතකොට මෙන්න මේ කෝණයේ සයිනය මේ අල්ෆා නැත්තම් මේකේ පරිපූරක බද්ධ කෝණයේ කෝසයිනය. මේ පරිපූරක බද්ධ කෝණයේ කෝසයිනය ගන්නකොට අපි මේ තීටා 180 සම්පූර්ණ කරන ඉතුරු කෝණයේ කෝසයිනය අරගෙන ඍණ අගයක් දාන්න ඕනේ. එතකොට මෙතන මේ cos alpha කියන්නේ ඍණ cos theta කියලා එන්නේ. ඍණ cos theta කියලා එන්නේ. එතන මොන කෝණයේ කෝසයිනේද භාගය වෙන්නේ? අංශක 60. අංශක 60 කෝණයේ කෝසයිනේ භාගය වෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය අංශක 60 නම් ඔයගලන්ට තේරෙනවා ඇති. මේක අංශක 60 නම් මෙන්න මේකේ මහා කෝණයේ කෝසයිනේ අංශක 60 කෝසයිනේ ඍණාගය වෙනවා. අංශක 60 කෝසයිනේ භාගයයි
එහෙනම් මේ මහා කෝණයේ කෝසයිනේ අංශක 120 වෙනවා මේක. අංශක 180න් 60ක් අඩු කරන්න 120. එතකොට අංශක 120 කෝසයිනේ වෙන්නේ අංශක 60 කෝසයිනේ ඍණාගේ. එතකොට මේක බලපු ගමන් ඔයගලන්ට පේන්න ඕනේ කෝසයිනයක් තියෙනවා භාගය ඇවිත් තියෙනවා. එහෙනම් මේක අංශක 60 වෙන්න ඕනේ. හැබැයි ඍණ ඇවිල්ලා තියෙන හින්දා ඒක අංශක 61 පරිපූරකව අංශක 180 සම්පූර්ණ කරන බද්ධ කෝණය වෙන්න ඕනේ. අංශක 120 වෙන්න ඕන කෝණය. ඒ අනුව අංශක 120 කියන මෙන්න මේ උත්තරේ එන්නේ. ඒතර එතනදී අපෙන් බලාපොරොත්තු වෙනවා මහා කෝණයක කෝසයින් වටිනාකම. ඍණය කියන ඒක. ඒතර යම් විදිහකින් මේ වගේ කෝණයක කෝසයිනේට ඍණාගයක් ආවොත් එතනදී සරලවම ගන්න පුළුවන් දේ තමයි ඒක මහා කෝණයක් කියන එක. ඊළඟට ඒ දීලා තියෙන ඒ ලැබිලා තියෙන ඍණාගයේ අපි සංඛ්‍යාත්මක අගය භාගය අරගෙන ඒ අගය ලැබෙන කොස් අගය ලැබෙන කෝණය හොයන්න ඕනේ. ඒ කොස් අගය ලැබෙන කෝණය 60යි නම් අදාළ මහා කෝණය වෙන්නේ 120. මේ 12 වෙනි එක ඉහත සඳහන් දෛශික දෙකේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය එක් දෛශිකයක විශාලත්වයෙන් අඩක් වීමට. ඒ කියන්නේ මේක 11 වෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධයි. ඉහත සඳහන් දෛශික දෙකේ කියමු සමාන දෛශික දෙකක්. ඒතර එක දෛශිකයක් p කිව්වොත් අනිකත් p සමාන විශාලත්ව තියෙන දෛශික දෙකක් සම්ප්‍රයුක්තයේ එකකින් අඩක් වීමට. ඒ කියන්නේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය මේ එක දෛශිකයක විශාලත්වයෙන් භාගයයි. p බෙදීම 2යි. p බෙදීම 2යි. ඒතර අපි එකපාර කෙටි ප්‍රශ්නයක් නිසා සමීකරණය ලියමු. අපිට ඕනේ අහන්නේ ඒවා අතර කෝණය θ. θ කුමක්ද කියන එකනේ ප්‍රශ්නේ. ඒවා අතර කෝණය කුමක්ද? එතකොට අපි සමීකරණ එකපාර ලියමු. r වර්ගය කියන්නේ p බෙදීම 2 වර්ගය. p බෙදීම 2 වර්ගය r වර්ගය සමානයි p වර්ගය. එතකොට p කියන්නේ p මයි ධන q කියන්නේත් p. p වර්ගය ධන p වර්ගය ධන 2pq කියන්නේ 2pp 2pp cos θ. මෙහෙමනේ සමීකරණය එන්නේ. එතකොට දැන් මේකේ p බෙදීම 2 සම්ප්‍රයුක්තයේ වර්ගයෙන් p බෙදීම 2 වර්ග කරනකොට pත් වර්ග වෙන්න ඕන 2ත් වර්ග වෙන්න ඕනේ. ඒ අනුව p වර්ගයේ බෙදීම 4 කියලා මෙතන එන්නේ. සමානයි 2p වර්ගය. p වර්ගය දෙකක් එකතු වෙනවා 2p වර්ගය ධන 2p වර්ග cos θ. 2p වර්ගය cos θ. මෙහෙම එන්නේ. දැන් මේ cos θ හොයාගෙන එතනින් θ උක්ත කරගත්තම අපිට cos විලෝම නැත්නම් sin විලෝම උත්තර හැටියට තියෙන්නේ. ඒ අනුව අපිට මේ cosine හොයාගත්ත නම් θ කෝණය දෛශික අතර කෝණය පිළිබඳ අපිට ප්‍රකාශනයක් දෙන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේක දිගටම p වලින් බෙදන්න පුළුවන්. සමීකරණේ දිගටම හැම පදයක්ම p වර්ගයෙන් බෙදන්න පුළුවන්. p වර්ගයෙන් බෙදන්න පුළුවන්. මෙතන p වර්ගයෙන් බෙදපුවම මෙතන 1 එන්නේ. මෙතන p වර්ගයෙන් බෙදපුවම 2ක් ඉතුරු වෙනවා. මෙතන p වර්ගයෙන් බෙදපුවාම 2යි cos θ එකක් ඉතුරු වෙනවා. ඒ අනුව මෙතන එන්නේ 4න් 1 සමානයි 2 ධන 2යි cos θ. එතකොට මේ දෙක අනිත් පැත්තට ගත්තොත් අන්න එතන ඍණ ලකුණක් එනවා. ඍණ ලකුණක් එනවා. ඍණ 2 ධන 4න් 1 ධන 4න් 1 සමානයි 2යි cos θ. එහෙමයි එන්නේ. මේක වම් පැත්තට ගන්න ඍණ 2 මෙතන තිබුණු 4න් මේ තියෙන්නේ 2යි cos θ. දැන් මේකෙන් cos θ අපි උක්ත කරගන්න බලමු. දෙකයි cos θ කියන්නේ ඍණ 2 ධන 4න් 1. මම මේක පැති මාරු කරලා ලියනවා. 2යි cos θ උක්ත කරගන්න ඕන නිසා 2යි cos θ සමානයි ඍණ 2 ධන 4න් 1. ඍණ 2 ධන 4න් 1. මේක සුළු කරගත්තොත් ඉතා කුඩා ගුණාකාරය 4යි. ඉතා කුඩා ගුණාකාරය 4යි. 4 උඩ 4 වැඩි කිරීම ඍණ 2 ඍණ 8යි. ඍණ 8 ධන 1 සමානයි ඍණ 7 බෙදීම 4යි. ඍණ 7 බෙදීම 4යි. මේ අනුව
ඔයගලන්ට පේනවා ඇති cos theta අපිට එන්නේ දෙකයි cos theta මේ දෙකයි cos theta. ඒතර දෙකයි cos theta කියන්නේ ඍණ 7 බෙදීම 4 නම් දෙකයි cos theta කියන්නේ ඍණ 7 බෙදීම 4 නම් cos theta කියන්නේ මොකද්ද? cos theta කියන්නේ ඍණ 7 මේ දෙක අනිත් පැත්තට ගෙනිච්චොත් ඒක හරයට යනවා. දෙවරක් 4 8යි. ඍණ 7 බෙදීම 8යි. එහෙනම් theta කියන්නේ cos ප්‍රතිලෝම. cos ප්‍රතිලෝම ඍණ 7 බෙදීම 8යි. ඍණ 7 බෙදීම 8යි. cos ප්‍රතිලෝම ඍණ 7 බෙදීම 8යි. ඒ අනුව මේකේ උත්තරේ මෙතන තියෙනවා cos ප්‍රතිලෝම ඍණ 7 බෙදීම 8ක්. දැන් මේ ගැටලුවට අදාළ නැතත් ඔයගලන්ට පේනවද මේ කෝණය cos මේ කෝණයේ cosine ඇවිල්ලා තියෙන ඍණාගයක්. එහෙනම් මේ කෝණය අනිවාර්යයෙන්ම මහා කෝණයක් වෙන්න ඕනේ. මේ කෝණය අනිවාර්යයෙන්ම මහා කෝණයක් වෙන්න ඕනේ. දැන් අපි බැලුවොත් එක මෙන්න මේ විදිහට වෙන්න ඕන. මේක මේ ගැටලුවට අදාළ නෑ. නමුත් පැහැදිලි කිරීම පිණිස මම කියන්නේ මේ කෝණය මෙවැනි මහා කෝණයක්. θ මේ වගේ මහා කෝණයක්. එතකොට මේකේ පරිපූරක බද්ධ කෝණයේ cosine. පරිපූරක බද්ධ කෝණයේ cosine. මෙන්න මේ කෝණයේ cosine ධන 7 බෙදීම 8යි. මේ මහා කෝණයේ cosine ඍණ 7 බෙදීම 8යි. එතකොට මෙන්න මේ සුළු කෝණයේ cosine 7 බෙදීම 8යි. එතකොට මේ කෝණය ඇත්තටම හොයන්න වුණොත් රචනා ප්‍රශ්නයක් වගේ අපි මොකද කරන්න ඕනේ? 7 බෙදීම 8 cosine හැටියට ලැබෙන කෝණය හොයලා ඒක 180 න් අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ හදනවා නම් cos theta 7 බෙදීම 8 වෙන්නේ මොන කෝණයේද? අපි මේ කෝණය මෙතන ආල්ෆා කියමුකෝ. එතකොට මේ ආල්ෆා කියන කෝණයේ cosine තමයි ඇත්තටම 7 බෙදීම 8 වෙන්නේ. ආල්ෆා කියන කෝණයේ cosine තමයි 7 බෙදීම 8 වෙන්නේ. cos alpha තමයි 7 බෙදීම 8 වෙන්නේ. සුළු කෝණයේ cosine cos alpha. එතකොට මේක සුළු කරොත් එහෙම 7 8ෙන් බෙදුවොත් එහෙම 8 වරක් 8 64යි 0.70 බෙදන්න ඕනේ 8ෙන්. එතකොට 8 වරක් 8 64යි 68 වරක් 7 56යි 40ට 0.875යි. මේ තියෙන්නේ cos alpha. එතකොට alpha බලන්න අපිට දැන් හොයාගන්න අපි ත්‍රිකෝණමිතික වගු බලන්න ඕනේ. ත්‍රිකෝණමිතික වගු වලින් මොන කෝණයේ cosine ද 0.875 කියපුවම බැලුවොත් ඇත්ත වශයෙන්ම ඔයගොල්ලන්ට පෙනේ මේක ආසන්න වශයෙන් අංශක 30කට කිට්ටු වගේ අංශක 30ට වඩා බොහොම ස්වල්පයක් අඩු වෙන්නේ. මේක ත්‍රිකෝණමිතික වගු වලින් බැලුවොත් පෙනේ මේ කෝණය අංශක 29ක් විතර වෙන්නේ කියලා. අංශක 29ක් විතර වෙනවා. අංශක 30කට බොහොම කිට්ටු කෝණයක්. ඒතර මෙන්න මේ කෝණය තමයි අංශක 29 වෙන්නේ. මේකේ cosine තමයි මේ කෝණයේ cosine තමයි ධන 7 බෙදීම 8. ඒතර මේ මහා කෝණයේ cosine ඍණ 7 බෙදීම 8යි. ඒතර මොකද්ද මේ මහා කෝණය? ඇත්තටම θ කෝණයේ වටිනාකම වෙන්නේ හරියටම ගන්නවා නම් අපි 180න් 29ක් අඩු කරන්න ඕනේ. ඒතර 151යි. 180න් 29 අඩු කරොත් 151ක් විතර වෙනවා. මෙන්න මේ මහා කෝණය. ඒ අනුව ඒක තමයි අදාළ උත්තරේ වෙන්න ඕනේ මේ දෛශික දෙක අතර කෝණය වෙන්න ඕන. නමුත් අපෙන් කෙලින්ම අහන්නේ වෙන්න මේ cosine ආශ්‍රිත ප්‍රශ්නයක්. cos ප්‍රතිලෝම ඍණ 7 බෙදීම 8 කියන පස්වෙනි එකයි උත්තරේ. ඊළඟ ප්‍රශ්නය ඒ ධන b ඒ ඍණ b විශාලත්වය දෛශික දෙක සම්ප්‍රයුක්තයේ විශාලත්වය වර්ගමූලයේ a වර්ගයේ ධන b වර්ගය. එතකොට p කියන්නේ a ධන b. p කියන්නේ a ධන b. q කියන්නේ a ඍණ b. ඔන්න දෛශික දෙක. සම්ප්‍රයුක්තය මේ තියෙන r. ඒවා අතර කෝණේ cosine අහන්නේ. ඒතර r වර්ගය කියන්නේ මොකක්ද? a වර්ගය ධන b වර්ගයේ වර්ගමූලයේ වර්ගය එන්නේ a වර්ගය ධන b වර්ගය. එතකොට r වර්ගය කියන්නේ a වර්ගය ධන b වර්ගය. සමානයි p වර්ගය කියන්නේ a ධන b වල වර්ගය. a ධන b වල වර්ගය. q වර්ගය කියන්නේ a ඍණ b වල වර්ගය. ධන 2යි pq. p කියන්නේ a ධන b. q කියන්නේ a ඍණ b. cos theta තමයි අහන්නේ. cosine මේ කෝණයේ cosine අහන්නේ. ඒත් මෙන්න මේක සුළු කරගත්තොත් අර කෝණයේ cosine අපිට
හම්බ වෙනවා. කොහොමද මේක සුළු කරගන්නේ? එතකොට a වර්ගය ධන b වර්ගය සමානයි a ධන b වල වර්ගය. දැන් a ධන b වර්ග කරන හැටි ඔයගලන්ට මතක ඇති කියලා හිතනවා. a වර්ගය ධන 2ab ධන b වර්ගය. මේකේ වර්ගය දෙවරක් මේ දෙකේ ගුණිතය මේකේ වර්ගය. එතකොට මෙතන එනවා a වර්ගය ධන 2ab ධන b වර්ගය. ඒ වගේම මේකත් වර්ග කරන්න. a වර්ගය හැබැයි ඍණ 2ab. මේ දෙකේ ගුණිතය එනවා ඍණ 2ab. ඍණ b වල වර්ගයත් ධන b වර්ගයමයි. ධන b වර්ගය. ධන මෙතන a ධන b a ඍණ b කියන වර්ග දෙකක අන්තරයේ සාධකය. එතකොට දෙවරක් a ධන b a ඍණ b වලින් වැඩි කරොත් එන්නේ a වර්ගය ඍණ b වර්ගය. a වර්ගය ඍණ b වර්ගය cos θ. එතන සාමාන්‍ය පෙළ ගණිතය යම් තරමකට භෞතික විද්‍යාවේදී ඕන වෙනවා. මේ දෙක බලන්න ගුණ කරනකොට a ධන b a ඍණ b වැඩි කරනකොට එන්නේ a වර්ගය ඍණ b වර්ගය. ඔයාලට මතක ඇති වර්ග දෙකක අන්තරයක් තිබුණා නම් a වර්ගය ඍණ b වර්ගය සාධක වලට දැම්මොත් එන්නේ a ධන b වැඩි කිරීම a ඍණ b. එහෙනම් a ධන b a ඍණ b වලින් වැඩි කරුවාම එන්න ඕනේ a වර්ගය ඍණ b වර්ගය. ඔන්න ඔය විදිහට. දැන් බලන්න මේ එක a වර්ගයක් අපි අනිත් පැත්තට ගෙනිච්චොත් මේ a වර්ගයත් එක්ක කැපිලා යනවා. මේ එක b වර්ගයක් අනිත් පැත්තට ගෙනිච්චොත් මේ b වර්ගයත් එක්ක කැපිලා යනවා. මේ ධන 2ab ඍණ 2ab කැපිලා යනවා. ඒක මොනවද ඉතුරු වෙන්නේ දැන්? දකුණු පැත්ත වම් පැත්තේ බිඳුවක් තියෙනවා දකුණු පැත්තේ තියෙනවා a වර්ගය තියෙනවා b වර්ගය තියෙනවා. අතන තියෙනවා දෙවරක් a වර්ගය ඍණ b වර්ගය cos θ. එතකොට අපි මේක අනිත් පැත්තට ගෙනිච්චොත් එහෙම 2ab cos θ හැමම මේ දෙවරක් a වර්ගය ඍණ b වර්ගය cos θ හැම තියෙද්දි මේ පද අනිත් පැත්තට ගෙනිච්චොත් මෙතන a වර්ගය ධන b වර්ගය මේ දෙක අනිත් පැත්තට යනකොට ඍණ වෙනවා. ඍණ a වර්ගය ධන b වර්ගය සමානයි 2 a වර්ගය ඍණ b වර්ගය cos θ. එතකොට අපි මේ මුළු එක ඍණ ලකුණකින් වැඩි කරොත් මෙතන මේකේ ලකුණ මාරු කරන්න පුළුවන්. මේක ඍණ ලකුණෙන් වැඩි කරොත් a වර්ගය ඍණ b වර්ගය මෙතන b වර්ගය ඍණ a වර්ගය වෙනවා. b වර්ගය ඍණ a වර්ගය වෙනවා. එතකොට මම මේ මුළු එක දෙපැත්තම ඍණ ලකුණකින් වැඩි කරනවා. එතකොට මේක ඍණ ලකුණකින් වැඩි කරොත් මෙතන එනවා a වර්ගය ධන b වර්ගය මේ ඍණ ලකුණ ධන වෙනවා. මේ ඍණ ලකුණ ධන වෙනවා. සමානයි 2යි දකුණු පැත්තත් ඍණ ලකුණකින් වැඩි කරන්න ඕනේ. සමීකරණයේ දෙපැත්තටම එකම දේ කරන්න ඕනේ. සමානත්වය තියාගන්න නම්. මේක ඍණ ලකුණකින් වැඩි කරොත් මේ බලන්න මේක සාධකයේ ඇතුලේ වැඩි කරාම හරි. මේ b වර්ගය ධන වෙලා a වර්ගය ඍණ වෙනවා. ඔන්න ඍණ ලකුණකින් වැඩි කරුවා. cos θ හැම තියෙනවා. දැන් cos θ කියන්නේ මොකද්ද? cos θ උක්ත කළොත් a වර්ගය ධන b වර්ගය බෙදන්න ඕනේ දෙවරක් b වර්ගය ඍණ a වර්ගයෙන්. cos θ කියන්නේ මම මෙතන ලිව්වොත් cos θ කියන්නේ a වර්ගය ධන b වර්ගය බෙදීම a වර්ගය ධන b වර්ගය බෙදීම දෙවරක් b වර්ගය ඍණ a වර්ගය. දෙවරක් b වර්ගය ඍණ a වර්ගය. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති මේ දෙවෙනි එක උත්තරයට එනවා අපිට a වර්ගය ධන b වර්ගය බෙදීම දෙවරක් b වර්ගය ඍණ a වර්ගය තමයි θ කෝණය cosine නැත්නම් cos θ හැටියට එන්නේ. ඒ අනුව මේ දෙවෙනි එක තමයි උත්තරේ හැටියට එන්නේ. 14 වස්තුවක් මත එක්තරා දෛශික දෙකක් ක්‍රියා කරයි. විශාලත්වය දී තිබෙන තුන්වන දෛශිකයක් කෙසේ ක්‍රියා කළහොත් දෛශික තුනෙහිම සංප්‍රයුක්තය උපරිම විශාලත්වයක් ගන්නේද? දැන් දෛශික දෙකක් තියෙනවා. හරි වස්තුවක් මත එක්තරා දෛශික දෙකක් ක්‍රියා කරනවා. දැන් මේ දෛශික දෙක මොනවා වුණත් මේ දෙකට සංප්‍රයුක්තයක් තියෙනවනේ. ඒ දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි දෛශිකයක් තියෙනවනේ.
අන්න ඒක තමයි මේ දෙකට සර්ව සම තනි දෛශිකය. එතකොට වස්තුවක් මත එක්තරා දෛශික දෙයක් ක්‍රියා කරනවා. අපි දන්නවා මේ දෙකට සම්ප්‍රයුක්තයක් තියෙනවා. විශාලත්වය දී තිබෙන තුන්වන දෛශිකයක් කොහොම ක්‍රියා කළොත්ද ඒ ඔක්කොගේම සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ. දැන් මේ සියලු දෛශිකවල සම්ප්‍රයුක්තය උපරිම වෙන්න නම් ඊළඟ දෛශිකය ඒ කියන්නේ දීලා තියෙන තුන්වෙනි දෛශිකය අර කලින් කියපු දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ඔස්සේ ක්‍රියා කරන්න ඕනේ. දැන් මේ අතට තුන්වෙනි දෛශිකය මේ විදිහට ක්‍රියා කළොත් මේ දෛශිකය අපි x කියමුකෝ දීලා තියෙන තුන්වෙනි දෛශිකයේ ඉතිරි දෛශික දෙකේ සම්ප්‍රයුක්තය දිගේ ක්‍රියා කළොත් තමයි ඔක්කොගෙම සම්ප්‍රයුක්තය උපරිම වෙන්නේ. නේද? බලන්නකෝ. මේ දෛශික දෙකට යම් සම්ප්‍රයුක්තයක් තියෙනවා. තව එක දෛශිකයක් කොහොමද ක්‍රියා කරන්න ඕනේ? ඔක්කොගෙම සම්ප්‍රයුක්තය උපරිම වෙන්න. ඒක කෙලින්ම මේකට එකඟව ක්‍රියා කළේ නැත්නම් දැන් විරුද්ධව ක්‍රියා කරොත් r ඍණ x කියලා එන්නේ. ආනතව ක්‍රියා කළොත් සංරචකයක් විතරයි එන්නේ. නමුත් මුළු xම r ට එකතු වෙනවා r ඔස්සේම ක්‍රියා කළොත්. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? සම්ප්‍රයුක්තය ක්‍රියා කරන්න ඕන දී තියෙන පළවෙනි දෛශික දෙකේ දී තිබෙන දෛශික දෙකේ සම්ප්‍රයුක්තය ඔස්සේ ක්‍රියා කළොත් තමයි අන්න ඒ අනුව පස්වෙනි එකයි උත්තරේ වෙන්නේ. එතකොට මේක බලන්නකෝ. පහ සඳහන් ප්‍රකාශ සලකා බලන්න. දෛශික දෙකක එකතුවෙන් හැම විටම දෛශිකයක් ලැබේ. දෛශික දෙකක් එකතු කළොත් ඒක අනිවාර්යෙන් දෛශිකයක් තමයි හම්බ වෙන්නේ. දෛශික එක හා අදිශයක ගුණිතයෙන් සම විටම දෛශිකයක් ලැබේ. මම ඔයගලන්ට ඔක් කියලා දුන්නා. දෛශිකයකුයි අදිශයකුයි ගුණ කළොත් අනිවාර්යෙන් ලැබෙන්නේ දෛශිකයක්. ඒත් හරි මේකත් හරි මේකත් හරි. දෛශික දෙක ගුණිතයෙන් සම විටම දෛශිකයක් ලැබේ. දෛශික දෙක ගුණ කළොත් නම් ගුණ කරන ක්‍රම දෙකක් තියෙනවා මම කිව්වා ඔයගලන්ට. තිත් ගුණිතය කියලා එකක් තියෙනවා, කතර ගුණිතය කියලා එකක් තියෙනවා. ගුණ කරන ක්‍රමය අනුව ප්‍රතිඵලය දෛශිකයක් වෙන්නත් පුළුවන්, අදිශයක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ C කියන එක නිවැරදි නෑ 100%ක්. ඒ අනුව මේ නිවැරදි වෙන්නේ A හා B විතරයි. ඒ අනුව මේකයි උත්තරේ. A හා B විතරයි ඒකයි උත්තරේ. ඊළඟ එකට ගියොත් A හා B දෛශික දෙක එකිනෙකට සමාන්තර හා විශාලත්වයෙන් සමානයි. පහත සඳහන් කියමන වලින් නිවැරදි කුමක්ද? A හා B දෛශික දෙකක් එකිනෙකට සමාන්තරයි. ඔය තුන් මේ තින් දෛශික දෙක කියලා මේ දෙක සමාන්තරයි. ඒ වගේම විශාලත්වෙනුත් සමානයි. පහත සඳහන් කියමන් වලින් කුමක් නිවැරදිද? A හා B ජ්‍යාමිතිකව නිරූපණය කරන රේඛාවලින් ඍජු කෝණාශ්‍රයක් ලැබේ. ඍජු කෝණාශ්‍රයක්ම ලැබෙන්න ඕනේ. ඍජු කෝණාශ්‍රය වෙන්නේ සමාන්තරාශ්‍රයක් කියන එක තමයි හරියන්නේ. A හා B දෛශික දෙකක් එකිනෙකට සමාන්තරයි, විශාලත්වෙනුත් සමාන නම් A හා B ජ්‍යාමිතිකව නිරූපණය කරන රේඛාවලින් ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි, නමුත් සමාන්තරාශ්‍රයක් ලැබෙන්න ඕනේ. මේක හැම වෙලාවෙම සත්‍ය වෙන්නේ නැහැ. A හා B එකිනෙකට එකතු කළ නොහැක. එකතු කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකත් හරියටම හරි ප්‍රකාශයක් කියලා ගන්න බෑ. A සමානයි B. A සමානයි B වෙන්න මේ දෛශික දෙක සමජාතීය වෙන්නත් ඕන. සමජාතීය වෙන්න ඕන. අපිට එහෙම කියලා නෑ. නමුත් A සමානයි B වෙන්නත් පුළුවන්. සමජාතීය නම් මේ දෙක සමාන වෙනවා. සමජාතීය වෙනවා, ඊතලත් එකම පැත්තට තියෙනවා. එහෙම වුණොත් සමාන වෙනවා. A සමානයි ඍණ B. ඒ ඍණ B ට සමාන වෙන්න පුළුවන්. මේකේ ඊතලයේ දිශාව ගැන මුකුත් කියලා නැහැනේ. ඒ නිසා ඔයගලන්ට තේරෙනවා ඇති දෛශික දෙකක් සමාන්තරයි විශාලත්වයෙන් සමාන වුණොත් එකක් අනිකේ ඍණ දෛශිකයට වෙන්න, ඒ කියන්නේ ඍණ ලකුණකින් ගුණ කරාම වෙන්නත් පුළුවන්. මේ අතටම මේ දෛශික තියෙනවා කියලා මෙතන සහතිකයකුත් නැහැනේ. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති පස්වෙනි උත්තරය ගත්තොත් A සමානයි B වීමට ඉහත දැක්වෙන අවශ්‍යතා, ඒ කියන්නේ AB දෛශික දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ, විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. මේ කියන කරුණු දෙක මේ දීලා තියෙන අවශ්‍යතා මේ දෛශික දෙක සමාන වෙන්න අනිවාර්යයි. නමුත් ප්‍රමාණවත් නෑ. මොනවද අනිවාර්යෙන් වෙන්න ඕනේ? දෛශික දෙක සමාන වෙන්න.
සමාන වෙන්න ඕන, සමාන්තර වෙන්න ඕන. ඊට අමතරව තව දෙකක් වෙන්න. සමජාතිය වෙන්නත් ඕන, අභිදිශා එකඟ වෙන්නත් ඕන. මේ හතරම වුණොත් සමානයි. හැබැයි සමාන වෙන්න මේ දෙක වෙන්නම ඕන. මේ දෙක වෙන්නම ඕන. අනිවාර්යයි. ඒ අනුව ඒ සමානයි බීවීමට මේ කියන අවශ්‍යතාවය කියන්නේ මේ දෙක සමාන හා සමාන්තර වීම අනිවාර්යයි. ඒ වුණාට ප්‍රමාණවත් මදි. ප්‍රමාණවත් මදි. ප්‍රමාණවත් වෙන තවත් අවශ්‍යතා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. අභිදිශා එකඟ වෙන්න ඕන. අනිත් එක තමයි සම ජාතිය. එකම ජාතියේ දෛශික වෙන්නත් ඕනේ. ඒ අනුව මෙන්න මේක තමයි උත්තරේ. 17 දෛශික පිළිබඳව ප්‍රහත් දැක්වන ප්‍රකාශ සලකා බලන්න. ඒවා ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදී. ඒක හරි. අර්ථ දැක්වීම අනුවම දෛශික ඓක්‍ය පිළිබඳ ත්‍රිකෝණ ප්‍රමේය පිළිපදිනවා. ඒවායේ විශාලත්වය ශූන්‍ය විය හැක. මම මේවා ඉතා පැහැදිලිව කියලා දුන්නා. අභිශූන්‍ය දෛශිකය කියලා විශාලත්වය ශූන්‍ය වන දෛශිකයක් තියෙන්න පුළුවන්. යනෝ දෛශිකයක විශාලත්වය බිඳුව වෙන්නත් පුළුවන්. ඒවායේ අන්තරය සැලකීමේදී අඩු කළ යුතු දෛශිකයේ දිශාව මාරු කොට එකතු කළ හැකිය. හරිනේ? ඒකත් හරි. කොහොමද අපි දෛශිකයකින් දෛශිකයක් අඩු කරන්නේ? අඩු කරන්න ඕන දෛශිකයේ පැත්ත මාරු කරලා අනිත් දෛශිකයට එකතු කරනවා. ඒතර මේකත් හරි. ඒ අනුව මේ සියල්ලම හරි. තව එකක් තියෙනවා. D. පීඩනය ප්‍රත්‍යාබලය ආදී ඒවාට අයත් නොවේ. ඒකත් හරි. මෙතන මම පීඩනය ගැන කිව්වා. ප්‍රත්‍යබලය ගැනත් මම එතනදි කිව්වට ප්‍රත්‍යබලය කියන්නේ මොකක්ද කියන එක අපිට දැම්ම අර්ථ දක්වන්න උවමනා නැහැ. මේක පදාර්ථයේ ගුණවල ප්‍රත්‍යස්තතාවය යටතේ එන එකක්. ඒකත් පීඩනය වගේම බලය ක්ෂේත්‍රඵලයෙන් බෙදලා එන රාශියක්. හැබැයි දෛශිකයක් නෙමෙයි. කෙලින්ම ගත්තාම. ඒ අනුව පීඩනය දෛශිකයක් නෙමෙයි කියලා මම වෙනම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම රාශියක් ප්‍රත්‍යබලය. ඒවා දෛශික ගණයට අයත් වෙන්නේ නැහැ කියන එකත් හරි. එහෙනම් මේකත් හරි. යනු මේ සියල්ලම හරි කියන පස්වෙනි උත්තරය තමයි හරියන්නේ. දෛශික දෙක විශාලත්ව පිළිවෙලින් ඒකක 12යි 8යි. ඒවායේ විශාලම සංප්‍රයුක්තය කුඩාම සංප්‍රයුක්තය. දැන් මේක සාමාන්‍ය බුද්ධිය. දෛශික දෙකක් තියෙනවා 12යි 8යි. මේ දෛශික දෙකේ උපරිම විශාලත්වයක් වෙන්නේ දෛශික දෙක එකම අතට ක්‍රියා කළොත් කෙලින්ම එකතු වෙනවා. 12යි 8යි එකම අතට ක්‍රියා කළොත් කෙලින්ම එකතු වෙනවා. ඒතර R උපරිමගේ සංප්‍රයුක්තයට ගන්න පුළුවන් ඒවා එකම අතට ක්‍රියා කරනකොට 20යි. අඩුම කුඩාම සංප්‍රයුක්තයේ ඉන්නේ ඒවා එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරොත්. අපිට 12 මේ අතට තියෙනවා. හරියටම ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළොත් 8. සංප්‍රයුක්තය වැඩි දෛශිකයේ පැත්තට 4ක් එනවා. R කියන්නේ 4යි. ඒක තමයි අඩුම විශාලත්වය තියෙන දෛශිකය. ඒතර 12කුයි 8කුයි කියන දෛශික දෙකක් තියෙනවා නම් විශාලත්ව 12යි 8යි. ඒවායේ ලොකුම සංප්‍රයුක්තය 20යි. පොඩිම සංප්‍රයුක්තය වෙන්නේ 4යි. ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරපුවම. එතකොට මොකක්ද උත්තරේ? විශාලම සංප්‍රයුක්තය 20යි. පොඩිම එක 4යි. එතකොට 20යි 4යි. මෙන්න මේක. ඒ පිළිවෙලට තෝරන්නත් ඕන උත්තරේ. දැන් අර 4යි 20යි කියන උත්තරේ ඔබ තීරුවොත් වරදිනවා. මොකද අහන එක බලන්න විශාලම හා කුඩාම. අපි ලොකු එක ඉස්සෙල්ලා ගන්න ඕනේ. පොඩි එක දෙවෙනියට ගන්න ඕනේ. ඒ අනුව 4 උත්තරේ. 19 රූපයේ දැක්වෙන්නේ දෛශික පද්ධතියක් ප්‍රස්ථාරිකව නිරූපණය කර ඇති ආකාරයයි. ඒවායේ සංප්‍රයුක්තය. මෙන්න දෛශික ඓක්‍ය පිළිබඳ බහුවස්ත්‍ර ප්‍රමේය ගැන දැනුම අපිට ඕන වෙනවා. මේවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න. දැන් මේකේ ඔයගලන්ට පේනවද A B B C C D D E E A කියන දෛශික අනුපිළිවෙලින් තියෙනවා. අනුපිළිවෙලින් තියෙනවා. E තලත් හරියටම ඒ අතටම තියෙනවා. මම මේක වෙනම කියලා දුන්නා දැන්. මේවා මතක නම් මේවා ඇත්තටම කෙටි ප්‍රශ්න වෙනවා. නැත්තම් මේක රචනා ප්‍රශ්නයකටවත් හදන්න බෑ. මම ඔයගලන්ට කියලා දුන්නා දෛශික පද්ධතියක් බහුවස්ත්‍රයක පාදවලින් අපි නිරූපණය කරගෙන ගියොත් ජ්‍යාමිතිකව පිළිවෙලින් ඒ බහුවස්ත්‍රය හරියටම වැහුනොත් දෛශික එකම ඊතල එකම අතට තියෙන විදිහට මේවා වැහුනොත් ඒවයේ සංප්‍රයුක්ත බිඳුවයි නැත්තම් අභිශූන්‍ය දෛශිකයක් වෙනවා. සාමාන්‍ය මූල ධර්මයක් මතක් කරමු. දැන් දෛශික පද්ධතියක් අපි බහුවස්ත්‍රයක අනුපිළිවෙලින් ගත් පාදවලින් මේ වගේ නිරූපණය කරගෙන යනවා. යනකොට සාමාන්‍ය විදිහට ගත්තාම සංප්‍රයුක්තය වෙන්නේ මේ ඊතල එකම පැත්තට ගිහිල්ලා ඔන්න පළවෙනි දෛශිකය පටන් ගත්තේ මෙතනින් අවසානයක මෙතනින් නම් ඉවර වුණේ සංප්‍රයුක්තයක් තියෙනවා. මොකද්ද සංප්‍රයුක්තය? සංප්‍රයුක්තය වෙන්නේ මේ
මේ දෛශික ගිය අතර විරුද්ධ පැත්තට දැන් මේ මෙතන බහුවස්ත්‍රය අපි සංවෘත කරන්න ඕනේ වහන්න ඕනේ මෙහෙම. ඔන්න ඕක තමයි සම්ප්‍රයුක්තය. හැබැයි ඊතලයේ එන්නේ මේවා යන අතට විරුද්ධ අතට. මෙන්න මෙහෙම. බලන්න මතකද කියලා? ඔන්න ඔහොමයි එන්නේ. දැන් මේ කියන කතාව ඊට වැඩිය වෙනස්. දැන් මම මේ කියන කතාව ඊට වැඩිය පොඩ්ඩක් වෙනස්. දැන් අපි දෛශික පද්ධතියක් බහුවස්ත්‍රයක පාද වලින් මේ වගේ ඇඳගෙන ගියා. මේ වගේ ඇඳගෙන යනවා. ජ්‍යාමිතිකව ඇඳගෙන යනකොට අන්තිමට තව එක දෛශිකයක් තියෙනවා. ඒ අන්තිම දෛශිකය අපි අඳිනකොට බහුවස්ත්‍රය වැහෙනවා. මේ අන්තිම දෛශිකය. බහුවස්ත්‍රය හරියටම වැහුණා. ඊතලත් එකම අතට තියෙනවා. දැන් මේ අන්තිම දෛශිකය n ධන එක්වන දෛශික n ගානක් එකතු කරනකොට n ධන එක්වෙනි පාදයෙන් තමයි සම්ප්‍රයුක්තය එන්නේ. දැන් n ධන එක්වන පාදයක් නැහැ. අඳින්න බෑ. බහුවස්ත්‍රය වැහුණා. ඒ කියන්නේ සම්ප්‍රයුක්තයක් නැහැ කියන එකයි. මතකනේ? බහුවස්ත්‍රය ඒ ප්‍රමේය අපි සාමාන්‍ය විදිහට කියනවා නම් දෛශික n සංඛ්‍යාවක් එකතු කරන්න ඕන නම් ඒවා පාද n සංඛ්‍යාවකින් පෙන්වන්න ඕනේ බහුවස්ත්‍රය. බහුවස්ත්‍රයේ n ධන එක්වන පාදය සම්පූර්ණ කරලා බහුවස්ත්‍රය සංවෘත කළොත් සම්ප්‍රයුක්තය එනවා. හැබැයි අපි මේ දෛශික ටික ඇඳගෙන යනකොට බහුවස්ත්‍රය සම්පූර්ණ වුණොත් මේ බලන්නකෝ. මේක මෙතනට එනවා. මේ ලක්ෂය මෙතනට එනවා. ඒ කියන්නේ මේක බිඳුව වෙලා. සම්ප්‍රයුක්තය බිඳුව වෙලා. සම්ප්‍රයුක්තයක් නැහැ. එහෙනම් මේකේ සම්ප්‍රයුක්තය බිඳුවයි. දැන් මේක අපි දන්නවා නම් මේ රූපේ බලපු ගමන් පේනවා කෙටි ප්‍රශ්නයක මෙන්න මේ බහුවස්ත්‍රය ගන්න AB BC CD DE EA හරියටම එකම අතට තියෙනවා දෛශික අනුපිළිවෙලින් බහුවස්ත්‍රය වැහිලා. එහෙනම් A ටිකේ සම්ප්‍රයුක්තය බිඳුවයි. AB ධන BC ධන CD ධන DE ධන EA කියන්නේ බිඳුවයි. එහෙනම් මොකද්ද මේකේ ඵලදායී ප්‍රතිඵලය අන්තිමේ මේ ටික එකතු කළොත් ඉතුරු වෙන්නේ AC විතරයි. එහෙනම් මේක සම්ප්‍රයුක්ත වෙන්න ඕන මෙන්න මේ AC කියන දෛශිකේ විතරයි ඉතුරු වෙන්නේ. අනිත් ටික කැපිලා යනවා. ඒක බලපු ගමන් පේන්න ඕන හරිනම් අපි දන්නවනේ මෙන්න මේක තමයි උත්තරය එතකොට. AC කියන එක විතරයි ඉතුරු වෙන්නේ. අපි මේක අකුරු ලියාගෙන ගියත් AB ධන BC කියන්නේ AC, AC ධන CD කියන්නේ AD, AD ධන AE කියන්නේ DE කියන්නේ AE. එතකොට AE ධන EA අන්තිම ඒ ටික එකතු වුනහම බිඳුව වෙනවා. අර ටිකේ සම්ප්‍රයුක්තය AE ආයෙ මෙතන EA එකක් තියෙන ඊට විරුද්ධ එතකොට බිඳුව වෙනවා. ඉතුරු වෙන්නේ AC විතරයි. ඒතර යන උත්තරය අපිට සරලව ගන්න පුළුවන්. මේක බලන්න. මේ ට්‍රොලියේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි. මේ තලයේ ආනතිය තිරසට අංශක 30ක් ආනත තලයක්. ඒතර තලයේ දිගේ ට්‍රොලිය ගමන් කරන්න උදව් කරන බලය මොකක්ද? මේ බරේ සංරචකයක් තියෙනවානේ. ඒතර මෙතන තියෙන 0.5 G. 0.5 G කියන බලය මෙහෙම සිරස්ව පහළට ක්‍රියා කරනවා. 0.5 කිලෝග්‍රෑම් බර kgf කියමුකෝ අපි. මේ kgf කියන්නේ ඒකකයක් බලය මනින කිලෝග්‍රෑම් බර කියන. මේකේ ඔයගලන්ට මතක ඇති මේ ආනත තලයේ දිගේ තියෙන සංරචකය නැත්තම් බලපෑම ගත්තොත් මේ පැත්තට තියෙන සංරචකය නැත්තම් බලපෑම ගත්තොත් ඒ බලපෑම තමයි උදව් කරන්නේ ට්‍රොලිය ආනත තලයේ දිගේ යන්න. එතකොට මේ කෝණය 30යි නම් මේ කෝණය 60යි මෙතන. මෙතන කෝණය 60යි. එතකොට මොකක්ද ආනත තලයේ දිගේ ක්‍රියා කරන සංරචකය? මම මේක x කිව්වොත් මේ x කියන ආනත තලයේ දිගේ ට්‍රොලිය ගමන් කිරීමට උදව් කරන සංරචකය වෙන්නේ මේකේ බලපෑම නැත්තම් මේකේ සංරචකය කියන්නේ 0.5යි වැඩි කිරීම මේ කෝණේ කෝසයිනේ. මේක 30යි මේක 90යි මේක 60යි. 30යි 90යි 60යි. ඒ අනුව 0.5යි kgf ගේ බලපෑම වෙන්නේ 0.5යි වැඩි කිරීම cos 60. cos 60 කියන්නේ භාගයයි. මම එකපාර ලියනවා දැන් කෙටි ප්‍රශ්න නිසා. ඒ අනුව මේ බලපෑම් වෙන්නේ 0.5 දෙකෙන් බෙදුවොත් 0.25යි kgf බලයක් හැටියට මේක දුන්නොත් අපි kgf කියලා ලියන්න ඕනේ. 0.25 උත්තරේ. ඒ අනුව දෙවෙනි එකයි උත්තරේ. 21 වෙනි කෙටි ප්‍රශ්නය අංශුවක් නැගෙනහිරින් උතුරට
අංශක 60ක් ආනත දිශාවට 80ක විස්ථාපනයක් ඇති කරනවා. ඒතර ඒකේ පිළිවෙලින් නැගෙනහිරට හා උතුරට බලපෑම් නැත්නම් නැගෙනහිරට හා උතුරු දිශාවට තියෙන විස්ථාපන සංරචක මේක යහන්නේ බලපෑම්. ඒතර අපි මෙහෙම උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා ගත්තොත් එහෙනම් මේ විදිහට මේ උතුර මේ නැගෙනහිර උතුර එතන අංශුවක් නැගෙනහිරින් උතුරට මේ නැගෙනහිරින්ල කැරකෙන්න ඕන උතුරට අංශක 60ක් නැගෙනහිරින් උතුරට අංශක 60ක කෝණයක් ආනතව මේක අංශක 60යි 60ක කෝණයක් ආනතව 80ක කිලෝමීටර 80ක විස්ථාපනයක් ඇති කරනවා. මෙන්න මේ විස්ථාපනය කිලෝමීටර 80යි. මේ විස්ථාපනය කිලෝමීටර 80යි. මේකේ නැගෙනහිරට හා උතුරට විස්ථාපන මොනවද? ඒ කියන්නේ අහන්නේ මේකේ උතුරු දිශාවට සංරචකයක් නැගෙනහිර දිශාවට සංරචකයක්. ඒතර මේක ඊටාම සරල ප්‍රශ්නයක් වෙනවා. නැගෙනහිර දිශාවට විස්ථාපනය වෙන්නේ 80යි cos 60 මේ පැත්තට තියෙන සංරචකය තමයි. ඒතර අංශුව මෙතන ඉඳලා ඇත්තටම මෙතනට ගියේ. ඒ වුණාට මේක සමස්ත වශයෙන් බලපුවම නැගෙනහිරටත් ගිහින් තියෙනවා උතුරටත් ගිහින් තියෙනවා. ඒතර නැගෙනහිරට විස්ථාපනය වෙන්නේ 80යි cos 60. 80යි cos 60. cos 60 භාගයයි ඒ අනුව මේක එන්නේ 80 වැඩි කිරීම භාගයේ 80 වැඩි කිරීම භාගයේ ඒ කියන්නේ 40යි. ඒ අනුව අංශුවේ නැගෙනහිර දිශාවට ඵලදායී විස්ථාපනය කිලෝමීටර 40ක් වෙනවා. ඒත් මේ විස්ථාපනය වීම ගමම්ම අංශුව මේ දිශාවට විස්ථාපනය වෙන ගමන් නැගෙනහිරටත් ඵලදායී විස්ථාපනයක් ඇති කරලා තියෙනවා කිලෝමීටර 40ක. උතුරට විස්ථාපනය මොකද්ද? 80යි sin 60 මේ පැත්තට cos නම් අනිත් පැත්තට sin. 80යි sin 60. 80යි sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. 80යි මූල 3 බෙදීම 2 කියන්නේ 40යි මූල 3යි. මේක 40යි මූල 3ක් වෙනවා. 40යි මූල 3යි. එතකොට මේක තවදුරටත් සුළු කරොත් මූල 3 කියන්නේ 1.73යි මම මෙතනට ගන්නම්. 40 වැඩි කිරීම 1.73. ඒ කියන්නේ 17.3 වැඩි කිරීම 4. 4 වරක් 3 12යි. 4 වරක් 7 28යි. 1යි 29යි. දෙකක් ඉතුරුයි 4ක 4යි 2යි 6යි. එතකොට දශම ස්ථාන අපි මෙතන තිබ්බහම මෙතනින් බිඳුවක් වැඩි වුණාම අපිට දශම ස්ථාන 1යි තියන්න ඕනේ. ඒ අනුව කිලෝමීටර 69.2ක් විතර. කිලෝමීටර 69.2ක් විතර වෙන ආසන්න වශයෙන් මෙන්න මේ විස්ථාපන 69.2ක් විතර වෙනවා. 69.2ක් විතර වෙනවා. ඒ අනුව මේකේ උත්තරය වෙන්නේ නැගෙනහිරට හා උතුරට. නැගෙනහිරට 40යි උතුරට 69.2යි. නැගෙනහිරට 40කුත් උතුරට 69. මේ පිළිවෙලට තෝරන්න ඕනේ. නැගෙනහිරට හා උතුරටනේ තියෙන්නේ. එතකොට නැගෙනහිරට 40යි උතුරට 69.3යි. පළවෙනි එකයි උත්තරේ. මේ දෛශික පද්ධතිය බලන්න. මේකත් බහුවස්ත්‍රයක්. දෛශික බහුවස්ත්‍රයක් තියෙන්නේ. දැන් මේක එකතු කරන්න පුළුවන් දෛශික මොනවද? අපි බලමු අනුපිළිවෙලින් ගන්න පුළුවන් ඒවා. AB ගේ පැත්තටමයි මේ බලන්න. AB ගේ පැත්තටමයි ඒ අනුපිළිවෙල තියෙනවා BC ගේ. BC ගේ පැත්තටම අනුපිළිවෙල තියෙනවා CD ගේ. DE ගේ. EA ගේ. නමුත් එහෙම අපි මේ අනුපිළිවෙලින් යනකොට AF ගේ තලයේ තියෙන්නේ ඊට විරුද්ධ අතට. ඒ නිසා ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ බහුවස්ත්‍රය ගමු අපි AF පොඩ්ඩක් අපි හිතෙන් එතනින් අයින් කළා AB ට BC CD DE EF එකතු කළොත් ඒ ටිකේ සංප්‍රයුක්තයත් මේ බහුවස්ත්‍රය සම්පූර්ණ කරන මෙන්න මේ AF වලින්ම එන්න ඕනේ. මෙතනම AF වලින් එන්න ඕනේ. ඔය මම වෙන වර්ණයකින් දැන් ඇන්දේ මෙන්න මේ දෛශික පද්ධතිය AB BC CD DE EF කියන ඒවායේ සංප්‍රයුක්තය.
දෛශික ඕනම ගානක් අපි බහුවස්ත්‍රයක අනුපිළිවෙලින්ගත් පාදවලින් නිරූපණය කරගෙන යනකොට ඒවා අනුපිළිවෙලින් හරියටම තියෙනවා නම් ඒ බහුවස්ත්‍රය සම්පූර්ණ කරන ඉතිරි පාදය මගින් සම්ප්‍රයුක්ත වෙනවා. හැබැයි ඒකේ ඊතලේ දාන්න ඕනේ මේ ගිය අනුපිළිවෙලට විරුද්ධ අතර සම්ප්‍රයුක්තය. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ දෛශික පද්ධතියේම එකතුව මේ දෛශික පද්ධතියේම එකතුව AFට සමානයි. හැබැයි තව AF එකක් තියෙනවා මෙතන. තව AF එකක් තියෙනවා. එහෙනම් සම්ප්‍රයුක්තය මොකක්ද දෙන්න ඕනේ? AF ඒවා දෙකක් තියෙනවා. එකම අතට යනු 2යි AF. 2යි AF. එහෙනම් සම්ප්‍රයුක්ත AF වගේ දෙගුණයක් වෙනවා. මෙන්න මේකයි උත්තරේ. මෙතන බහුවස්ත්‍රය වැහිලා තිබුණට සම්ප්‍රයුක්තයේ බිඳුව නෙමෙයි. බහුවස්ත්‍රය වැහෙන්න ඕන හරියටම අනුපිළිවෙලින්. යම් විදියකින් AB BC CD DE EF ඊළඟ දෛශිකයේ මේ තියෙන AF ගේ ඊතලයේ අනිත් පැත්තට තිබුණා නම් AF ගේ ඊතලයේ එනම් මේ දෛශික පද්ධතිය එකිනෙක උදාසීන වෙන සම්ප්‍රයුක්තයේ බිඳුව වන මෙන්න මේ අභිශුන්‍ය දෛශිකයේ උත්තරේ වෙන දෛශික පද්ධතියක් වෙනවා. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. ඒක ඔයගලන්ට පේන ඇති තා කල්පනාවෙන් මේ අනුපිළිවෙල තියනවද කියලා බලන්න ඕනේ. ඒ අනුපිළිවෙල අනුව තමයි සම්ප්‍රයුක්තය ගැන හිතන්න වෙන්නේ. මේකත් ඒ වගේම දෛශික පද්ධතියක්. පසුගිය විභාග ප්‍රශ්නවල පත්‍රවල දැන් බලන්න මෙතන දෛශික දෙනවා අපිට 7ක්. දෛශික 7ක්. මේ 7 එකතු ගැනයි කතා කරන්නේ. දැන් මේකේ ඔයගලන්ට පේනවා ඇති මෙතනින් අපි පටන් ගමුකෝ. G වලින් GB BD DA AE EC CF ඒ සේරම ටික එකම අතට තියෙන්නේ. හැබැයි එතනින් පස්සේ මට මේ අතට මෙතනලා FE වලට යන්න බෑ. ඒක තියෙන අනිත් අතට. මට අතනින් නවත්තන්න වෙනවා. ඒ අනුව මෙන්න මම ආපහු මේ ඊතල දාගෙන යන දෛශික බලන්න. BD DA AE EC FC ඒක මෙතනොත් බලන්න මේ මෙතනින් පටන් ගන්න ඕනේ. G වලින් ඒකත් මේකට සම්බන්ධ වෙනවා. GB BD DA AE EC CF ඒ ඔක්කොම එකම අතට යන්නේ. මේක පටන් ගන්නේ දෛශික පද්ධතිය මෙන්න මෙතනින් ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. එතකොට දැන් බලන්නකෝ බහුවස්ත්‍රය මෙන්න මෙහෙම එන්නේ. මෙතනින් පටන් අරන් BG ධන GD ධන DA ධන AE ධන EC ධන CF. මට මෙතනින් නවත්තන්න උනා. මෙතන දෛශිකයක් නැහැ. මේ දෛශිකයක් තියෙන පැත්තට යන්න ගියොත් විරුද්ධ අතට එන්නේ. ඒ නිසා අපි මෙන්න මේ ටික එකතුව ගමු. මේ ටික එකතුව. ඒ ටික එකතුව මොකද? මෙතන බහුවස්ත්‍රය මෙන්න මේ ත්‍රිකෝණයක් එන්නේ. මේ ත්‍රිකෝණයේ ඉතිරි පාදය අපිට සම්පූර්ණ කරන්න වෙනවා. සම්ප්‍රයුක්තය G සිට F දක්වා පටන් ගත්තේ G වලින් ඉවරුනේ F වලින්. ඒ අනුව මේ දෛශික පද්ධතියේ සම්ප්‍රයුක්තය G සිට F දක්වා තියෙන දෛශිකයක් වෙනවා මෙන්න මේ විදිහට. එතකොට ඒකේ ඊතල දාන්න ඕනේ මේ ගිය පැත්තට විරුද්ධ අතට බලන්න. මේ ගිය අතට මේ තියෙන ඊතලවල පැත්තට විරුද්ධ පැත්තට. හැබැයි දැන් අපි ගත්තේ නැති දෛශික තව 3ක් තියෙනවා මේ පද්ධතියේ. අපි ගත්තේ නැති දෛශික තව 3ක් තියෙනවා. ඒ ටික බලන්න. මේ අර ටික පැත්තකට දාලා මේ ටික ගත්තොත් GD DE EF. ඒතර ඒ දෛශික ටික තියෙන්නේ GD දෛශිකය ඒකේ වුණාම DE දෛශිකය EF ඒවා අනුපිළිවෙල තියෙනවා. G සිට D දක්වා D සිට E දක්වා E සිට F දක්වා අනුපිළිවෙල තියෙනවා. දැන් මේ දෛශික තුනේ සම්ප්‍රයුක්තය ගන්න මේ චතුරස්‍රය සම්පූර්ණ කරන්න ඕනේ. පටන් ගත්තේ මෙතනින් ඉවර වුණේ මෙතනින්. ඒකත් හරියටම GF වලට එනවා. ඒක තමයි ගැටලුව හදලා තියෙන ලස්සන ඔයගලන්ට පේනවා ඇති. මේ GD DE EF කියන ඒ දෛශික තුනේ සම්ප්‍රයුක්තයත් මෙතනටම එනවා. මෙතනටම එනවා. ඒ දෛශික පද්ධතියෙත්
සම්ප්‍රයුක්තය ඒ විදිහට වැටෙනවා. එතකොට මම නිල් පාටින් ගත්ත දෛශික පද්ධතිය මේ GB ධන, BD ධන, DA ධන, AE ධන, EC ධන, CF කියන්නේ GF එකක්. මේ නිල් පාටට දාපු සම්ප්‍රයුක්තය. මෙන්න මේ පද්ධතිය ගත්තාම මෙතන තියෙන G සිට D දක්වා මේක D සිට B දක්වා එකඟයි. අනුපිළිවෙල තියෙනවා. E සිට F දක්වා අනුපිළිවෙල තියෙනවා. මේ දෛශික තුනේ එකතුවත් මේ චතුරස්‍රය සම්පූර්ණ කරන කියන්නේ G D E F කියන චතුරස්‍රය සම්පූර්ණ කරන GF කියන දෛශිකය වෙන්න ඕනේ. දැන් අපිට පේනවා සම්ප්‍රයුක්තයේ GF වගේ දෙගුණයක්. සම්ප්‍රයුක්තයේ GF ඒවා දැන් දෙකක් තියෙනවා. ඒ අනුව සම්ප්‍රයුක්තය වෙන්නේ දෙවරක් GF. දෙවරක් GF තමයි සම්ප්‍රයුක්තය. උත්තරේ මෙන්න මේක 2යි GF G සිට F දක්වා තියෙනවා. 24 රූපේ පෙන්වා ඇති F1 F2 එකම F විශාලත්වය ඇති බල දෙකකි. මේ බල දෙක අතර කෝණය θ නම් F2 ඍණ F1 විශාලත්වය. මේ කෝණය θ නම් මේ දෙකේ අපිට අහන්නේ F2න් F1 අඩු කරපුවම වෙන උත්තරේ. කොහොමද F2න් F1 අඩු කරන්නේ? දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම මෙතන තියෙන්නේ. එහෙනම් අඩු කරන්න ඕන දෛශිකයේ පැත්ත මාරු කරලා මේකට එකතු කරන්නයි තියෙන්නේ. ඒතර මෙන්න මේ දෛශික දෙක මම මෙතන නැවත ඇන්දොත් මේ තියෙන්නේ F2 කියලා හිතන්නකෝ. ඒකේ විශාලත්වයත් හැබැයි F. මේකේ අපි පැත්ත මාරු කරලා ගන්න ඕනේ මෙහෙම. ඒකේ විශාලත්වයත් F. එතකොට මේකේ ඍණ දෛශික තමයි මේ තියෙන්නේ. මේක සමානයි ඍණ F. ඍණ F1. මේක සමානයි ඍණ F1. ඒකත් F. ඒත් අපි මෙතන එක ගමු. මෙන්න මෙහෙම එන්නේ. මේකේ විශාලත්වයත් F. මේ පෙන්වන්නේ F1 ඍණ දෛශිකය. ඍණ F1. විශාලත්වය Fමයි. අපි පැත්ත මාරු කරපු හින්දා මෙයාගේ ඍණ දෛශිකය තමයි මෙතන තියෙන්නේ. දැන් සම්ප්‍රයුක්තය බලන්නකෝ සමාන විශාලත්ව තියෙන දෛශික දෙකක්. සම්ප්‍රයුක්තය මේවා අතර කෝණය සමච්ඡේදනය කරන දෛශිකයක් වෙන්න ඕනේ. දැන් මෙන්න මේ කෝණය θ. මේ කෝණය θ. එතකොට මේ ඉතුරු මුළු කෝණය 180 ඍණ θ 180 ඍණ θ. එතකොට 180 ඍණ θ දෙකෙන් බෙදන්න ඕනේ. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. එතකොට කොහොමද මේ කෝණය අපි ගන්නෙ? 180න් θ අඩු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 180 ඍණ θ බෙදීම 2. ඔය තියෙන්නේ මෙන්න මේ කෝණය. අපි මේක ආල්ෆා කිව්වොත් මේකත් ආල්ෆා. ආල්ෆා කියන්නේ 180 ඍණ θ මුළු එක බෙදීම 2. 180ත් දෙකෙන් බෙදෙන්න ඕනේ. θත් දෙකෙන් බෙදෙන්න ඕනේ. 180 බෙදීම 2 කියන්නේ 90යි. 90 ඍණ θ බෙදීම 2යි. 90 ඍණ θ බෙදීම 2යි. මේ තියෙන්නේ මෙන්න මේ කෝණය. ආල්ෆා කියන කෝණය. ඒතකොට දැන් ඔයගලන්ට මම කියලා දීලා තියෙනවා සමාන දෛශික දෙකක විශාලත්වය ලේසියෙන් හොයන්න විදියක්. මොකද්ද? ඒ සමාන දෛශික දෙක අතර සමච්ඡේදන දිශාවට ඒ සමාන දෛශික දෙකේ සංරචක දෙක අරන් එකතු කරන්න. එතකොට මොනවද සංරචක දෙක? එහෙනම් R මෙන්න මේ අවශ්‍ය ප්‍රතිඵලය වෙන්නේ. කියන්නේ R කියන්නේ F2 ඍණ F1. F2 ඍණ F1. F2 ඍණ F1 තමයි හොයන්න තියෙන්නේ. F2 ඍණ F1 තමයි මේ අපි කරේ. මොකද්ද අපි F2 එහෙම්ම තිබ්බා. අඩු කරන්න කියන්නේ F1. ඒකේ පැත්ත මාරු කරලා එකතු කළා. හැබැයි මේ දෛශික දෙකේම විශාලත්වය F. දෛශික දෙකේම විශාලත්වය F. ඒ අනුව මම පැත්ත මාරු කරලා මේ විශාලත්වය F කියලා දැම්මා. මේකෙත් විශාලත්වය Fමයි. ඒ අනුව දැන් මේ කියන උවමනා කරන අන්තරය දෛශික දෙකේ සමාන වෙන්න ඕන මෙන්න මේ දෙකේ සම්ප්‍රයුක්තයට. F cos alpha ධන F cos alpha 2 cos alpha. එතකොට
කෝණේ තියෙන පැත්තට cos 2f cos alpha තමයි වුමනා කරන උත්තරේ වෙන්නේ. 2f cos alpha. මේකෙන් f cos alpha එනවා. මේකෙන් f cos alpha එනවා. එකතුව 2f cos alpha. එතකොට මෙතන 2f cos alpha කියන්නේ cos අනුවරිණ θ බෙදීම 2යි. cos අනුවරිණ θ බෙදීම 2. අනුවරිණ θ බෙදීම 2 කියන කෝණේ cosine තමයි ගන්න ඕනේ. මම ඔබට ත්‍රිකෝණමිතිය කරන වෙලාවේ කියලා දුන්නා යම් කෝණයක අනුපූරක බද්ධ කෝණේ cosine එම කෝණේ sineයට සමානයි කියලා. ඒක මම ආපහු මතක් කරන්නම්. ඒතර ඔයගලන්ට පේනවා ඇති මේ කියලා දීපු හැම ත්‍රිකෝණමිතික කරුණක්ම යම් තැන්වලදී ඕන වෙනවා. දැන් මෙන්න මේ කෝණය θ නම් මේ කෝණය අපි θ මෙතන අපි ගමුකෝ බීටා කියලා ඉවරලා මේ කෝණය බීටා. දැන් මේක අනුවරිණ බීටා. මේ කෝණය 90යි. මේක අනුවරිණ බීටා. මේක ඉතා සරල තර්කයක් තියෙන්නේ. මෙයාගේ cosine කියන්නේ මෙයාගේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේකේ cosine කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේක x කිව්වොත් මේක y කිව්වොත් මේක s කිව්වොත් මේකේ cosine cos අනුවරිණ බීටා කියන්නේ බද්ධ පාදයේ y බෙදීම s. sin බීටා ගත්තොත් මේකේ sine වෙන්නේ විරුද්ධ පාදයේ බෙදීම කර්ණය ඒත් වෙන්නේ y බෙදීම s. මෙයාගේ බද්ධ පාදයේ මෙයාගේ විරුද්ධ පාදයේ වෙනවා. ඒතර මෙයාගේ sine තමයි මෙයාගේ cosine වෙන්නේ. ඒතර අනුවරිණ බීටා වල cosine බීටාගේ sineයට සමානයි. ඒ අනුව cos අනුවරිණ θ බෙදීම 2 කියන්නේ sin θ බෙදීම 2. 2f cos අනුවරිණ θ බෙදීම කියන්නේ sin θ බෙදීම 2. අන්න ඔහොමයි එන්නේ. ඒ අනුව මොකක්ද උත්තරය? මේ වුමනා කරන අන්තරය වෙන්නේ 2f sin θ බෙදීම 2 පළවෙනි එකයි උත්තරේ. 2f sin θ බෙදීම 2. දැන් මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර බැලීමේදී ඔබට තේරෙනවා ඇති දිගින් දිගටම අපි කරපු ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳ සුළු පැහැදිලි කිරීම ඉතා අවශ්‍යයි. ඒවා මතක තියාගන්න බලන්න ඕනේ. දැන් මේක බලන්න මේ ප්‍රශ්නය. මේකත් දෛශික පද්ධතියක්. බහුවස්ත්‍ර ප්‍රමේය තමයි නැත්නම් ත්‍රිකෝණ ප්‍රමේය වගේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. මෙතන අපි මේ දෛශික ටික බැලුවොත් මෙන්න මේ දෛශික එකම අතට යනවා. E සිට F දක්වා තියෙන දෛශිකය. F සිට A දක්වා. A සිට B දක්වා. EF ධන FA ධන AB ධන BC ඒකත් ඒ අතරමයි තියෙන්නේ. නමුත් එතනින් එහාට යන්න බෑ. C වලින් එහාට යන්න බෑ. මේ දෛශික පද්ධතිය සංප්‍රයුක්ත වෙන්නේ මේ ආරම්භයේ අවසානයේ යා කරන රේඛාව. ඒ කියන්නේ EC මේ දෛශික පද්ධතිය එකතු වුණ බලන්න මේ තියෙන දෛශික ටිකනේ. මේ ටිකේ එකතුව වෙන්නේ මේ පටන් ගන්න තැන ඉවරන තැනයි යා කරන රේඛාවෙන් ලැබෙන්න ඕනේ. මෙන්න මේක තමයි සංප්‍රයුක්තය. මේක EC සංප්‍රයුක්තය වෙනවා. මේක තමයි සංප්‍රයුක්තය. ඔය තියෙන්නේ EF ධන FA ධන AB ධන BC කියන්නේ EC. ඊළඟ තව දෛශික දෙකක් දැන් අපිට ඉතුරුයි. තව දෛශික දෙකක් ඉතුරුයි. ඒ දෛශික දෙක තමයි ED සහ DC. මෙන්න මේ දෛශික දෙක ED සහ DC. අන්න ඒ දෙක ගත්තොත් අනුපිළිවෙල තියෙනවා. ත්‍රිකෝණ ප්‍රමේය. ED DC එකතු කරොත් එන්නේ ඒත් එන්නේ EC. ඒත් එන්නේ EC. එතනත් අපිට මෙන්න මේ EC එකක්ම තවත් අපිට එනවා මේ වගේ. මේ වගේ තවත් EC එකකුත් එනවා. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති අන්තිමේ දෛශික අපි මේක පද්ධති දෙකකට කඩාගත්තාම සංප්‍රයුක්ත දෙක සම්පාත වෙනවා. EF ධන FA ධන AB ධන BC ධන BC ඒ ටිකේ සංප්‍රයුක්තයත් EC ඒ ටිකේ සංප්‍රයුක්තයත් EC ඒ වගේම AD ධන DC කියන්නේත් EC. ඒතර EC වගේ දෙගුණයක් තමයි සංප්‍රයුක්තය එන්නේ. යන උත්තරේ දෙවරක් EC. මේ තුන්වෙනි එකයි උත්තරේ. දැන් අපි මම හිතන්නේ සංප්‍රයුක්ත සෙවීම දෛශික පද්ධතියක සංප්‍රයුක්ත සෙවීම හා
දෛශික ආශ්‍රිත බොහෝ කරුණු ඒවායේ ගතිගුණ ඉගෙන ගත්තා. මේ සියලු දේ ඉතා පැහැදිලිව අහගෙන හිටියනම් මම හිතනවා ඔබට දෛශික පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන්නට ඇති. තව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ල අපි වෙනම හදනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වෙනම කොටසක් යටතේ. එතකොට දෛශික පිළිබඳ මම හිතනවා ඔබට හොඳ අවබෝධයක් ලැබුණා කියලා. ඒතර යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අපිට ඊළඟට තියෙන අපි චලිතය පිළිබඳ කොටස අපි ඒක ඊළඟ කොටස හැටියට ඊළඟ පාඩම හැටියට පටන් ගන්නවා.